එල්ලෙන්න වැලක් නැතුව ඉන්න වෙලාවේ පිදුරු ගහක් දැක්කත් එල්ලෙන්න සිද්ධ වෙන යථාර්ථයක තමයි කවුරුත් හිටි. ඒ නිසා ඒ වෙලාවේ එල්ලෙන්න තියෙන පිදුරු ගහද පිදුරු ගහ වුණත් කමක් නැහැ එල්ලෙන්න. අන්නේ අර්ථයෙන් තමයි එදා ජනාධිපතිවරණයේ වෙලාවේදී රට රකින්න මහ විරුවා රට හදන මහ විරුවා කියන උද්දුත පාඨයන් එක්ක ආපු ජනාධිපති අපේක්ෂකයව වැළඳගත්තේ. මේ රටේ තියෙන සෑම සියලු ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් එකම මහා යුග පුරුෂයා කියලා තමයි එදා ඔහුව හැඳින්වුවේ. ඇත්ත ගත්තොත් එදා අපේක්ෂකයා වෙච්ච නන්දසේන ගෝඨාභය මහත්තයව මේ මාධ්‍ය වලින් ඕනවට වඩා පුම්බල පෙන්වුවා. මෙච්චර කල් හිටපු නායකයෝ වගේ නෙමෙයි මේ අලුත් නායකයාවන් පස්සේ සියලු ප්‍රශ්න දූරින් බූත වෙලා යනවා හැම ප්‍රශ්නයක් කරන උත්තර ලැබෙනවා රට කෙලින් හිටවනවා කියලා තමයි කිව්වේ. ඒ විදිහට ඔහුගේ චරිතයේ තියෙනවට වඩා පිම්බුව. හරියට බැලුම් බෝලයක් පොම්බලා උඩ යවනවා වගේ. පොම්බලා උඩ යවලා මාස 14ක් වෙනකොට දැන් ඡන්දේ දීපු අයටත් නොදීපු අයටත් රටේ බහුතරයකටම තේරලා තියෙනවා මීට අවුරුද්දකට කලින් පොම්බල උඩ යවපු බැලුම් බෝලේ නිකන් හිස් බැලුම් බෝලයක් විතරයි ඒකේ හුලම් බැහැලා පුපුරන්නත් ළඟයි කියලා. ඒක අපි විතරක් නෙමෙයි එතුමාව බලයට පත් කරන්න එදා උත්සාහ කරපු ඒ වෙනුවෙන් මහා කැපවීමක් කරපු අර ගෞරවනීය හාමුදුරන් වහන්සේලා ප්‍රසිද්ධියම කියනවා අපි රට වටේ උස්සන් ගිහිල්ලා තියෙන්නේ හිස් මෝටාර් රුණ්ඩයක් කියලා. උන්වහන්සේලා තමයි විවිධ කතා කියලා ජනතාව පොළඹවලා ජනතාවගේ ඡන්ද ටික ගන්න මැදිහත්තු. උන්වහන්සේලාම කියනවා අනේ අපොයි අපි රට වටේ උස්සන් ගිහිල්ලා තියෙන්නේ හිස් මෝටාර් රුණ්ඩයක් නේ කියලා. බලනකොට කතාව ඇත්ත තමයි. හැබැයි දැන් පරක්කු වැඩි. පරක්කු වෙලා හරි අපි මේක හරියට තේරුම් ගන්න ඕනේ. ජනාධිපතිවරයාම අම්පාරේ ගිහිල්ලා රැස්වීමකදී කිව්වා මට චරිත දෙකක් තියෙනවා. ඒ කතාව හරියටම හරි. එතුමාගේ පොම්බපු චරිතයයි එතුමාගේ ඇත්ත චරිතයයි කියලා චරිත දෙකක් තියෙනවා. දැන් මේ පේන්නේ ඇත්ත චරිතය තමයි. එදා රටේ ජනතාව දැක්කේ පුම්බපු චරිතය. දැන් හැමෝම ඇත්ත චරිතය දකින්න. ආණ්ඩුවේ ඇතුළේ කට්ටියක් දකින්න. ඒකනේ ඒ උස්සගෙන ගියපු හිස් මෝටාර් වෙඩිල්ල උස්සගෙන ගියපු කට්ටිය මේ විදිහ කතා කියන්නේ. දැන් ඔය මේ දවස්වල මහා ගැටුමක් බවට පත් වෙලා තියෙන මණ්ඩලයේ කචල් වෙලා තියෙන ප්‍රශ්නේ. ඒකෙදි කිව්වේ ජනාධිපතිවරයාට දේශපාලන දැනුම මදි. ඒක තමයි කිව්වේ. මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් කිව්වේ. ඒ නිසා එතුමව අර පක්ෂයේ මොකක් හරි තනතුරක පිහිටවන්න ඕනේ. පක්ෂ නායකත්වය දෙන්න ඕනේ. පක්ෂ නායකත්වය දෙන්න ඕනේ කියලා කිව්වේ ජනාධිපතිට දේශපාලන දැනුම බිඳුවයි මදි කිව්වේ. તો දැන් මේ ඔක්කොම කරන්න පුළුවන් රට හදන මහ විරුවා කියලා අතිශෝක්තියෙන් වර්ණනා කරපු ඇමතිවරු හාමුදුරන් වහන්සේලාම කියනවා එතුමාට දේශපාලන දැනුමක් නැහැ. හරියට ගත්තොත් හිස් මෝටාර් රුණ්ඩයක් වගේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. දැන් ඒක නිසා අපි මුහුණ දීලා තියෙන ගැටලු ටික මොනවද? රටක් විදිහට අපි මුහුණ දීලා තියෙන තත්ත්වය මොකක්ද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්න. පුද්ගලයා හිස් මෝටාර් රුණ්ඩයක්ද? දේශපාලන දැනුමක් නැද්ද? ඒක අපිට එච්චර වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ දේශපාලන බලපෙරළියෙන් රටට මොකද්ද උනේ? රටේ ආර්ථිකය ශක්තිමත් වුණාද? අපේ ජන ජීවිතයේ ශක්තිමත් වුණාද කියන එක. දැන් ආපහු හැරිලා බැලුවම තමුන්වහන්සේලා කාටවත් පැහැදිලි ජන ජීවිතයේ ශක්තිමත් වුණා නෙමෙයි ජන ජීවිතේ තිබ්බටත් වඩා පල්ලමට වැටලා තියෙනවා. ඔබට මතකයි එදා
ජනාධිපතිවරණය අවසන් වෙච්ච ගමන් මේ පාරවල් වල තාප්පවල අනේ මේ තරුණ තරුණියෝ ගිහිල්ලා ස්වේච්ඡාවෙන් රෑ නිදි මරාගෙන අවුවේ වේලි සමහර වෙලාවට වැස්ස වෙලාවෙත් කුඩ ඉහළගෙන අට්ටාල ගහගෙන තමන්ගේ කැපවීමෙන් ගිහිල්ලා චිත්‍ර ඇඳලා. ඒ චිත්‍රවල තිබුණේ මේ රටේ තරුණ පරම්පරාවේ ඇත්ත අහිංසක බලාපොරොත්තු. ඒ හැම තරුණියක්ම බලාපොරොත්තු වුණේ ඒ දේශපාලන පෙරලියෙන් පස්සේ රට සෞභාග්‍යයේ ඉම දක්වා ගමන් කරයි කියන ඇත්ත සිහිනේ. ඒ දහසකුත් බලාපොරොත්තු තමයි චිත්‍රයට නැගුවේ, සිතුවමට නැගුවේ. හැබැයි අද වෙනකොට ඒ සිතුවම් ඒ චිත්‍ර අවුවට පිච්චෙනවා, වැස්සට තෙමෙනවා. ඒකේ ආපහු තින්ත ටිකක් ගා ගන්නත් බෑ. මොකද එදා රුපියල් 735ට තිබිච්ච තින්ත ලීටරය අද රුපියල් 1435යි. මේක තමයි අපි කෙටි කාලෙකින් අත්විඳපු දේ. ඔබට අපිට දැනෙන සාමාන්‍ය ජීවිතයේ දැනෙන ප්‍රශ්න ගොඩක් වෙනවා. කඩේකට ගියාම බඩුවක් මුට්ටුවක් ගන්න ගියාම දැන් මාස ගාණක් තිස්සේ බන්දුල ගුණවර්ධන කෑ ගහනවා, රටේ මිනිස්සු කෑ ගහනවා. ඒත් අපි ඔක්කොම මිරිකින පෙළෙන පීඩාවටපත් වෙන ප්‍රශ්නේ. ගෙදරට බඩු මුට්ටු ටික ගේන්න ගියාම අපිට දැනෙන අමාරුව. හාල් කිලෝ එක රුපියල් 120යි 140ට නගිනකොට කොච්චර ගැසට් ගැහුවත් හාල් මිල බහින්නේ නැත්තම්, කොච්චර ගැසට් ගැහුවත් සීනි කිලෝ එක 110යි 25යි වෙනකොට දැන් ඊයේ පෙරේද බන්දුල ගුණවර්ධන මහත්තයා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් නම් කරා. සීනි උපරිම සිල්ලර මිල රුපියල් 99යි කියලා කිව්වා. ඊයේ කොටුවේ තොගවලඳ පොලේ තොග මිල සීනි රුපියල් 110යි. මේ ඊයේ හැන්දෑවේ කොළඹ කොටුවේ තොග සීනි දෙන්නේ රුපියල් 110යි. බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා 99යි උපරිම මිල කියලා. කොබේ ගන්නේ හන්දිය කඩේ මුදලාලි කොහොමද 99ට විකුණන්නේ? කොළඹ ගිහිල්ලා ගත්තත් ගන්න වෙන්නේ රුපියල් 110ට සීනි. සතොසවල් කීයක් තිරද ලංකාවේ? සතොසට ගිහිල්ලා පොලිමේ ඉඳලා බරුවක් විතර සීනි කිලෝ එකක් ගන්නකොට පොලිමේ අන්තිම යනකොට සීනි ටික නැහැ. රුපියල් 99ට සීනි දෙනවා කිව්වට යථාර්ථයේ මහ පොළොවේ එහෙම එකක් නැහැ. මීට කලින් රුපියල් 85යි කිව්වා. 85යි කියලා ගැසට් එක ගහපු එක තමයි දැන් 99 කියන්නේ. හැබැයි ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට සීනි කඩෙන් ගන්න රුපියල් 99ට නැහැ. තොග විකුණන්නෙත් 110ට, කොබේ ගණේට එනකොට රුපියල් 115යි 20යි 25යි. අපිට දැනෙන මේ පුංචි දේවල්. හාල් ගණන් යනවා, සීනි ගණන් යනවා. කහ ගැසට් එකක් ගැහුවා කහවලට උපරිම සිල්ලර මිල කහ කිලෝ එකක් රුපියල් 750යි. මතක ඇති අර පාරිභෝගික අධිකාරී සභාපතිවරයා ගෝඨාභය මහත්තයා පත් කරේ හමුදාවේ හිටපු ජෙනරාල්වරයෙක්. හිටපු ජෙනරාල් දිසානායක මහත්තයා තමයි මිල පාලන අධිකාරියේ ලොක්ක. එයා ගැහුවා ගැසට් එකක් උපරිම කහ මිල ග්‍රෑම් 1000ක් රුපියල් 750යි. හැබැයි කොබේ ගණේ කඩේ ග්‍රෑම් 50ක් රුපියල් 350යි, ග්‍රෑම් 100ක් රුපියල් 700යි. එහෙමත් කහ නැහැ. ඉතින් මේ වගේ විහිළු සපයන තත්වයකටපත් වුණා. අපිට දැනෙන පෙනෙන මහනේ අපි බලන් ඉඳද්දී අපේ ජන ජීවිතේ කඩන් වැටෙනවා. දැන් පාලකයෝ අපිට කියන්න පටන් ගත්තා මේ ආර්ථික අමාරුව තියෙන්නේ කොරෝනා හින්දා කියලා. කොරෝනා තිබ්බේ නැත්නම් ආර්ථිකය අපි නග්ගලා හදලා ගන්නවා. හොඳට බැලුවොත් අපේ ඉතිහාසයේ ගිය අවුරුද්දේ 2020 ගිය අවුරුද්ද පටන් ගත්ත වෙලාවේ
ජනවාරි පෙබරවාරි මාර්තු මාසේ කොරෝනා හිටි තිබුණේ නෑනේ. 2021 නෙමෙයි 2020 පළවෙනි ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා හඳුනාගත්තේ 2020 මාර්තු මාසේ 11 වෙනිදා. රට වැහුවේ මාර්තු මාසේ 19 වෙනිදා. පළවෙනි කාර්තුවේ කොරෝනා තිබුණේ නැහැ. අලුත් ආණ්ඩුව බලයටපත් වුණේ 2019 නොවැම්බර් මාසේ. මාස 4ක් ගියා පළවෙනි කාර්තුව අවසන් වෙනකොට. හැබැයි කොරෝනා නැතුව ඒ පළවෙනි කාර්තුවේ මගේ අම්මේ තාත්තේ අපේ රටේ කුෂිකර්මාන්තයේ කඩාගෙන වැටුණා 5.6කි. කර්මාන්ත ශේෂ්ත්‍රයේ කඩන් වැටුණා 7.6කි. සේවා ආර්ථිකයේ කඩන් වැටුණා 1.7කින්. සමස්ත ආර්ථික කඩාවැටීම ඍණ 1.7යි. කොරෝනා නැතුව 2020 පළවෙනි කාර්තුවේ අලුත් ආණ්ඩුවේ ආර්ථික සෞභාග්‍යය. මේ කොරෝනා හින්දා ඔක්කොම ප්‍රශ්න ආව නෙමෙයි. පට්ටපල් බොරු. කොරෝනා ආවට පස්සේ මේක ඩබල් ට්‍රිබල් වුණා. දෙවෙනි කාර්තුවේ ඍණ 16.3යි. හැබැයි කොරෝනා එන්න කලින් පළවෙනි වතාවට ඍණ 1.7ට අපේ ආර්ථිකය වැටුණා. ඒ ඔය රට කරන මහා විරුවා ආණ්ඩු බලය නායකත්වයේ ගත්තට පස්සේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට කඩේට ගිහිල්ලා පොල් ගෙඩියක් ගන්නකොට ටේප් එක තියලා මැනලා ගන්න උනා. වට ප්‍රමාණය වට අඩි අඟල් කීයද කියලා මැනලා තමයි පොල් ගෙඩිය ගන්න. එහෙම පොල් කාලා තියෙනවද මේ කුරුණෑගල කවුරුවත්? ඉතිහාසයේ පළවෙනි වතාවට රට එතෙන්ටත් වැටුණා. මීට වඩා බරපතලයි අපි මුහුණ දෙලා තියෙන ඇත්ත ආර්ථික තත්ත්වය. මේ 2021 අවුරුද්දට අපේ රටට තියෙන ආදායම ගත්තොත් මගේ අම්මේ තාත්තේ මුළු සමස්ත ආදායම තියෙන්නේ රුපියල් බිලියන 2000යි. මේ රටේ 2 කෝටි දශලක්ෂයක් වෙන ජනගහනයේ මේ අවුරුද්දේ වාර්ෂික ආදායම තියෙන්නේ රුපියල් බිලියන 2000යි. හැබැයි අවුරුද්දේ වියදම තියෙනවා රුපියල් බිලියන 5000. කියන්නේ ආදායමට වඩා වියදම දෙගුණයටත් වඩා වැඩි. අපේ ගෙදර තාත්තා හැන්දෑවට ගේන ආදායම වත්තේ පොල් ටික කඩලා විකුණලා හරි කුලී වැඩක් කරලා හරි බයිසිකලේ මාළු ටික විකුණලා හරි හවසට ගෙදරට ගේන ආදායම රුපියල් 2000යි. හැබැයි අම්මා කුස්සිය බට්ටික ලිපේ තියන්න හාල් ටික ගන්න තුන පහ ටික පරිප්පු ටික සීනි ටික තේගොල්ල ටික ඒ අඩුම කුඩුම ටික ගන්න යන වියදම පොඩි එකා ඉස්කෝලේට අරන් යන්න ත්‍රිවිල් එකේ ගාස්තුව පොඩි එකාගේ ටියුෂන් පන්ති වියදම අම්මට බෙහෙත් ගන්න ගිරපු වියදම ඒ ටික ඔක්කොම එකතු කරාම වියදම තියෙනවා හැන්දෑවට රුපියල් 5000. කල්පනා කරලා බලන්න. තාත්තා ගේන්නේ 2000යි. අම්මා කියනවා ගෙදර වියදම විතරක් තියෙනවා 5000. ඉතින් ඔළුවේ අත ගහගෙන කල්පනා කරනවා. ඒ විතරක් ගිය සතිය ගත්ත ණය ඊට කලින් සතිය ගත්ත ණය දිගට හරහට අවුරුදු ගාණක් තිස්සේ ගත්ත ණය තියෙනවා ගොඩ ගැහි. ඒ ණයවල පොලිය විතරක් තියෙනවා මගේ අම්මේ තාත්තේ මේ අවුරුද්දේ අපිට ගෙවන්න රුපියල් බිලියන 2117ක්. වියදම 5000යි ගත්ත ණයවල පොලිය 2117යි ඔක්කොම ගත්තොත් බිලියන 7117ක් තියෙනවා. තාත්තගේ ගෙදර වියදම 5000යි පරණ ගත්ත ණය පොලිය 2117යි 7117යි ආදායම හම්බෙන්නේ රුපියල් 2000යි. ඉතින් කොහොමද රට යන්නේ? රට යන්න මොනවද හැදෙන නිෂ්පාදන? කුෂිකාර්මික නිෂ්පාදනය වැඩි වෙලාද? නෑ. මං අර කිව්වේ 5.8කින් වැටිලා. ගම්මිරිස් මිල වැඩි වෙලාද? එනකොට කිව්වනේ 1400ට ගම්මිරිස් දෙනවා කියලා. මොනවද අපේ ආදායම වැඩි උනේ? නිෂ්පාදනය වැඩි වෙලා අපේ ආදායම වැඩි වෙලා නැහැ.
අඩුම ගානේ සුද්ධ ටික ඇවිල්ලා සංචාරක කර්මාන්තෙන් ආදෙන් වැඩිලා ඒත් නෑ. අපේ අක්කලා නංගිලා අම්මලා ගිහිල්ලා වැඩ කරන්නේ මැද පෙරදිග. බිලියන 8ක් එවන අවුරුද්දකට ආදායම. දැන් ඒ සල්ලිත් නෑ. එහෙ සල්ලි එවනව නෙමෙයි. එහෙ ජීවිතේ බේරගන්න බැරුව ඉන්නේ මැද පෙරදිග අපේ නංගිලා අක්කලා. ඒකත් කඩන් වැටිලා. ඉතින් සල්ලි නෑ. උත්තර නෑ. මේක තමයි දිගටම ආපු චක්‍රේ. හැමදාම මොන දීපු එන්න අපි මොන දීපු ඇත්ත ආර්ථික අර්බුදي. නන්දසේන කොටාබේ මහත්තයා එන්න කලින් ඉඳලා මේ අර්බුදේ දිග්ගහිලා ආවේ. එතුමා ඇවිල්ලා ඇලඩින්ගේ පුදුම පහන පෙන්නලා මැජික් බලයෙන් මේක වෙනස් කරනවා කියලා කිව්වනේ. අපි ඒ වෙලාවේ කිව්වා ඔය කවුරු හරි තනි මිනිහෙකුට ඉන්ද්‍රජාලික බලයකින් මේක වෙනස් කරන්න බෑ කියලා. ඇලඩින්ගේ පුදුම පහන නෙමෙයි සක්කරයාගේ පුතා වයිමාවත් මේ තත්ත්වෙම්ම මේක වෙනස් කරන්න බෑ කියලා අපි කිව්වා. හැබැයි ඒක විශ්වාස කරේ නැහැ. හිතුවා මේ මහා ප්‍රාතිම්භූත වෙච්ච පුද්ගලයාගෙන් මේ ඔක්කොටම උත්තර ලැබෙයි කියලා. ඔබට මතකයි 1948 සුද්දගෙන් අපි නිදහස ගත්තා. 48 ඉඳලා දැන් අවුරුදු 73ක් වෙනවා. මේ පෙබරවාරි 4 වෙනිදා 73 වෙනි ජාතික නිදහස් දිනේ අපි සැමරුවා. මහා අභිමාණයෙන් අපි ජාතික කොඩිය ලෙලදීලා අපේ නිදහස් සමරනවා කියලා අපි සමරුවා. හැබැයි හොඳට බලන්න. සුද්දා අපේ රට පාලනය කරන කාලේ අපේ තාත්තලා අම්මලාට මතක ඇති. ඉස්කෝලේ යනකොට නිකන් බනිස් කෙඩියයි කිරි වීදුරුවයි දුන්නා. අදත් තාච්චිලා කියනවා පුතේ ඒ බනිස් ගෙඩියයි කිරි විදුරේ බිව්වම ගෙදර ඇවිල්ලා බත් කන්න ඕනෙත් නැහැ කියලා. අපි යන කාලේ ඒවත් තිබුණේ නැහැ. අපි යන කාලේ තිබුණේ අර හතරස් ලොකු බිස්කට් එක. නමුත් සුද්දා රට පාලනය කරන කාලේ අපි සුද්දාගෙන් රට නිදහස් කරගන්න කලින් නිකන් කිරි විදුරේ බනිස් ගෙඩියයි දෙන්න පුළුවන් තත්ත්වයක් තිබිලා තිබුණා. හැබැයි සුද්දගෙන් අපි මේ රට නිදහස් කරගත්තට පස්සේ 1950 අපි ඉස්සෙල්ලාම ලෝක බැංකුවෙන් ණය ගන්න පටන් ගන්නවා. අවුරුදු දෙකයි ගියේ. වැඩි කාලයක් අපි රට පාලනය කරේ නැහැ. අවුරුදු දෙකයි ලෝක බැංකුවෙන් ණය ගන්න පටන් ගත්තා. 1950 ඉඳලා ආපු හැම ආණ්ඩුවක්ම මාරුවෙන් මාරුවට ලෝක බැංකුවෙන් මූල්‍ය අරමුදලෙන් විදේශ රටවලින් ණය ගන්න පටන් ගත්තා. එහෙම ඇවිල්ලා 2005 එනවා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එන අවුරුද්ද. කියන අවුරුදු 55ක්. ඒ අවුරුදු 55ක කාලේ පුරාවටම ණය අරගෙන 2005 රාජපක්ෂ පාලනය පටන් ගන්නකොට අපේ ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ 2යි. කෝටියේව ලක්ෂ 2ක්. අවුරුදු 55ක ණය ඉතිහාසයක ප්‍රතිඵලය වුණේ කෝටි ලක්ෂ 2ක් අපි ණයකාරයෝ බවට පත් වෙච්ච. රාජපක්ෂ පාලනයේ ගිහිල්ලා අවුරුදු 9යි රට ගිනිච්ච. 2005 ඉඳලා 2014 වෙනකම්. ඒ අවුරුදු 9 ඇතුලේ මේ ණය ප්‍රමාණය වැඩි කරා මගේ අම්මේ තාත්තේ දෙගුණයටත් වඩා වැඩි ගුණයකින් වැඩි වුණා. අර මුළු අවුරුදු 55ටම ලක්ෂ 2යි කෝටි අවුරුදු 9ට රාජපක්ෂ පාලනයේ අවුරුදු 9ට ණය කන්ද වැඩි කරා අලුතෙන් රුපියල් කෝටි ලක්ෂ 5යි. ඉතින් අපි එහෙන් මෙහෙන් දැකපු දේවල් ටිකක් තිබ්බා. හැබැයි අවසන් ප්‍රතිඵලය ගත්තම අවුරුදු 9ට කෝටි ලක්ෂ 5ක් අලුතෙන් ණය ගත්තා. රනිල් මෛත්‍රී ජෝඩුව ආව මේක බේර ගන්නවා. රාජපක්ෂලා රට ණය කරා, උකස් කරා. අපි දෙන්න ඇවිල්ලා මේක බේර ගන්නවා කියලා ගැලුම්කාරයෝ විදිහට ආවා. අවසානයේ උන්නහැලා දෙන්න අවුරුදු 5 ඉවරලා ගෙදර යනකොට ඒ අවුරුදු 5ට විතරක් ගත්ත ණය තවත් රුපියල් කෝටි ලක්ෂ 6ක්. ට්‍රිලියන 6ක්. දැන් බලන්න 55ට
2යි ඊළඟ 9ට 5යි ඊළඟට 5ට අවුරුදු කෝටි ලක්ෂ 6යි 2019 නන්දසේන මහත්තයා බලයට එනකොට අපේ රටේ ණය ප්‍රමාණය කන්ද නැගලා රුපියල් කෝටි ලක්ෂ 13කට නැගු. ට්‍රිලියන 13කට නැග. මේ අවුරුදු දෙකට 2020 අවුරුද්දට විතරක් නන්දසේන ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව අලුතෙන් ගත්ත ණය තවත් රුපියල් කෝටි ලක්ෂ 2ක් 55ටම 2යි 2020ට විතරක් කෝටි ලක්ෂ 2යි 2021ට ගන්නවා තවත් රුපියල් කෝටි ලක්ෂ 3ක් අවුරුදු දෙකට ගන්නවා කෝටි ලක්ෂ 5ක් බලන්න එන වේගය අර වාහනේ යද්දී ඇක්සලරේටරේ පොඩ්ඩ හිමීට කකුල තියති ඇවිල්ලා අන්තිම ටික එනකොට ලෙල්ලටම පාගන. දැන් හිටු කියලා නගිනවා ණය කන්ද උඩට. දැන් එන්නේ ඊයේ පෙරදා දැන් පේන්නේ චීනෙන් තව එනවා ඉල්ලනවා ඩොලර් මිලියන 1500ක්. එහෙමනේ කියන්නේ. ඉන්දියාවෙන් ගත්ත ඩොලර් මිලියන 400ක් ඊයේ පෙරදා දෙන්නත් උනා. දැන් ගන්නවා තව 1500ක්. මෙහෙම ගන්නකොට මේ අවුරුද්ද අවසන් වෙනකොට අපේ ණය කන්ද නගිනවා රුපියල් කෝටි ලක්ෂ 18කට ට්‍රිලියන 18කට. ඉතින් මේ ණය කන්ද එන්න වැඩි වෙනවා. ආදායම අඩුයි, වියදම වැඩි, ගත්ත ණයවල පොලියත් ගෙවන්න ඕනේ. ණය කන්දත් නගිනවා. එන පාලකයට උත්තරත් නැහැ. මොන හරි බොරු ටිකක් පච ටිකක් කියලා ඡන්ද ටික ගන්නවා. ආයිතින් ජනතාව රවට්ටන්න මොකක් හරි අවුස්සලා දානවා ජාතිවාදී හරි මොකක් හරි එකක්. ආය රට විදිහට අපි ඔක්කොම අර්බුදේ එරෙනවා. ඉතින් මේකට උත්තර නැති වුණාම මොකක්ද ඊළඟට කරන්නේ? උත්තර නැති වුණාම රටේ ජාතික සම්පත් ටික විකුණනවා. දැන් අපිත් එහෙමනේ ගෙවල් වල ගෙදර ආදායම් මදි වීදම් වැඩි වුණාම ඉතින් අම්මා තාත්තගේ පරම්පරාවෙන් ආපු රත්තරන් මාලේ මුද්ද ගිහිල්ලා උගස් කඩේ තියෙනවා. විකුණන්නේ නැහැ එක සැරේ. විකුණන්න ලෝභයි දුකයිනේ. මේක උගස් කඩේ කොබේ ගන්නේ හන්දියට ගිහිල්ලා තියලා කීයක් හරි ගේනවා. මාසයක් දෙකක් අවුරුද්දක් තුනක් යනවා බේර ගන්න බෑ. සින්න වෙනවා. ඉතින් මේ පාලකියොත් එහෙම තමයි. හම්බන්තොට වරාය අවුරුදු 99කට උගස් කරා. සැංග්‍රීලා හෝටලේ ඉඩම් කෑල්ල මුළුමනින්ම වික්කා. අර පොළොන්නරුවේ සෝමාවතී ඉඩම් ටික අක්කර 5000ක් ඩෝල් සමාගමට දුන්නා. මොණරාගල වැල්ලවායෙන් අක්කර ගාණක් ඩෝල් එකට දුන්නා. එක බිම්මංගලක් ජාතික සම්පත් විදේශිකයන්ට විකුණන්නේ නැහැ කියලා බලයට ආපු කට්ටිය ආපු ගමන් සති 2යි 3යි ගියේ සැංග්‍රීලා හෝටලේ ඉඩම වික්කේ චීනෙට. අල්ලපු ඉඩම පිටිපස්සේ ඉඩම වික්කා සිංගප්පූරු පෙරනියල් රියල් එස්ටේට් කියන කම්පැනියට අවුරුදු 99කට. සැංග්‍රීලා ඉඩමත් වික්කා චීනෙට විකුණලා දැන් සැංග්‍රීලා හෝටලේ ගැහුවා චීනා. එක බිම්ගංගලක් විකුණන්නේ නැහැ කියලා අවිල්ලා සති 3යි ගියේ පිටිපස්සේ ඉඩම වික්කා සිංගප්පූරු කම්පැනියට. දැනුත් කියනවා අපි විකුණන්නේ නැහැ කියලා. ඊරත් මම බලාගෙන රූපවාහිනියේ සමහර ඇමතිවරු කියනවා අපි විකුණන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය එහෙමයි. කවුද ගාමිණී ලොකුගේ කියන්නේ? මේ ලැජ්ජ නැතුව හිරිකිතයක් නැතුව කියනවා. විකුණලා ඉවරයි. පටන් ගත්තා. දැන් නැගෙනහිර ජැටිය. ඊයේ පෙරදා මහා අරගලයක් සටනක් ගිහිල්ලා යන්තම් බේරගත්තේ. අපේ රටේ ජාතික සම්පත ජාතිය හදවත බඳු වරාය පාඩු ලබන ආයතනයක් නෙමෙයි. හැමදාම ලාභ ලබන ආයතනයේ වරාය අධිකාරී. ඒකේ තියෙන ආදායම් උපදවන ප්‍රධාන තැනක් තමයි නැගෙනහිර ජැටිය. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ නිශ්චිතව පැහැදිලිව ඔක්තෝබර් මාස 22 වෙනිදා රෝහිත අබේගුණවර්ධන දැම්ම කැබිනට් පත්‍රිකාවක්. ඒක ඉන්දියානු සමාගමක් වෙච්ච අදානි කොම්පැනියට 49%ක් විකුණන්න කැබිනට් අනුමැතිය ගත්තා. ඊට පස්සේ වෘත්තීය සමිති
ආණ්ඩුව බලයට ගෙන ආපු හාමුදුරන් වහන්සේලා හැමෝම එකතු වෙලා කරපු මහා දැවැන්ත සටනකින් නැගෙනහිර යන්තම් බේරගත්තා. නැගෙනහිර බේරගත්තා. හැබැයි නැගෙනහිර බේර ගන්නකොට මොකද්ද ගෙන ආපු කැබිනට් පත්‍රිකාව? නැගෙනහිර අපි දෙන්නේ නැහැ. දැන් ඔයාලා දෙන්න එපා කියන නැගෙනහිරනේ. ඒ හිලව්වට අපි බටහිර දෙනවා ඉන්දියාවට. දෙන්නේ කොච්චරද? නැගෙනහිර දෙන්න ගිය 49%යි. බටහිර අපි ඉන්දියාවට දෙන්නේ 85%. ඔන්න ප්‍රතිපලයි. නැගෙනහිර දෙන්න ගිය 49%යි. අන්තිමන කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ නැගෙනහිර දෙන එක උද්ඝෝෂණ නිසා විරෝධයන් නිසා අපි නවත්තමු. නැත්තම් ආණ්ඩුවත් වැටෙනවා. නැගෙනහිර දුන්නා නම් ආණ්ඩුව වැටෙනවා. එතන තමයි අරගලේ තිබුණේ. ජනතාව පෙළ ගැහිලා හිටියේ එතෙන්ට. ඒ නිසා බය වෙච්ච ආණ්ඩුව අකමැත්තෙන් අකුල ගත්ත තීන්දුව අකුල ගත්තට හිලව්වට දුන්නා බටහිර ජැටිය 85%ක් ඉන්දියාවට. දැන් තියෙන්නේ මාකට් එකේ අන්න දාලා තියෙනවා විකුණන්න 85%ක් ඉන්දියාවට. මේක තමයි එදා ඉඳලා හැම පාලකයම කරේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ඊට පස්සෙ හැම පාලකයම වෙන්දේසි. එනේ පාලකයෝ කරන්නේ රට වෙන්දේසි කරනවා. දැන් අද බලන්න මේ අපේ නිෂ්පාදනය කඩන් වැටිලා අපේ ආර්ථිකය කඩන් වැටෙනකොට අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා දීන පරගතිභාවයට පත් වෙනවා. කොච්චර කයිවාරු ගැහුවත් පපුවට ගහගෙන කතා කරත් ඒ ආර්ථික ස්වාධීනත්වය නැති වෙච්ච ගමන් අපි නිවට තත්ත්වයට පත් වෙනවා. ලෝක බලවතුන් ඉස්සරහා දන ගහන තත්ත්වයට පත් වෙනවා. දැන් ලෝකයේ විශේෂයෙන්ම ආසියානු කලාපයේ ඇතුලේ ඇමරිකාවේ, ඉන්දියාවේ, චීනේ ඒ දේශපාලන බල අරගලයට අපි ගොදුරු වෙලා. දැන් මාතෘකාව යන්නේ මොකටද? ඉන්දියාවට දෙනකොට බටහිර ජැටිය. දැන් චීනේ අනිත් පැත්තෙන් කෑ ගහනවා අපිටත් ඕනි තව දේවල්. අර පැත්තෙන් හම්බන්තොට කෙළවරේ රටේ ඒ කෙළවරෙන් හම්බන්තොට වරායගත්ත චීනේ සම්පූර්ණයෙන්ම මිලදීලා ගත්ත අවුරුදු 99කට. දැන් හෙට අනිද්දා අන්න කැබිනට් මණ්ඩලයේ අනුමත වුණා අලුත් තීන්දුව යාපනයේ කයිට්ස් දූපතේ සහ නාගදීපේ තියෙන ඒ දූපත් තුන චීනයට දෙනවා විදුලි ව්‍යාපෘති වලට. සූර්ය බල විදුලි ව්‍යාපෘති වලට ඒ දූපත් ටික දෙනවා චීනෙට. ඒක දෙනකොට ඉන්දියාව කියනවා අපි ඩොලර් මිලියන 12ක් දෙන්නම්. ඕක චීනයට දෙන්න එපා. යාපනයේ කයිට්ස් තියෙන ඉන්දියාවට එහා පැත්තේ කිලෝමීටර් 49යි දුර. ඒ නිසා ඕක දෙන්න අපිට. අපි දෙන්නම් සල්ලි. එතකොට මෙහෙන් තීන්දුව ගන්නවා නෑ අපි ඒක දෙනවා චීනට. දැන් හම්බන්තොටත් චීනේ මේ පැත්තේ කෙළවර යාපනයේ කයිට්ස් දූපතත් චීනේ. බලන්න කොහොමද දෙපැත්තෙන් වනල්ල එල්ල තියෙන විදිහ. එක පැත්තකින් ඉන්දියාව අනිත් පැත්තෙන් චීනේ අනිත් පැත්තෙන් ඇමරිකාව. ඇයි මෙහෙම වෙන්නේ? අපේ තියෙන ආර්ථික බංකොලොත්කම හින්දා. ස්වාධීනයි ස්වෛරී අපිට එඩිතරව තනියෙන් තීන්දුව ගන්න පුළුවන් කිව්වට රටක් විදිහට අපි පත් වෙලා තියෙන තත්ත්වය අනුව මේ ණය උගුලේ අපි හිර වෙලා අපේ ස්වාධීනත්වය අපි නැති කරගෙන තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි චීනට ඉන්දියාවට ඕන විදිහට අපේ දේශපාලන ස්වාධීනත්වය ආර්ථිකය හිලව් වෙන එක. ඒ විතරක් ආර්ථික වශයෙන් එහෙම එනකොට ඉන්දියාවේ BJP එක ಭಾರತೀಯ ජනතා පක්ෂය එහෙ කියනවා ආසියාවේ අනිත් රටවලත් අපේ පක්ෂ ව්‍යාප්ත කරනවා. අපි හදනවා නේපාලෙත් ශ්‍රී ලංකාවෙත් හදනවා ಭಾರತೀಯ ජනතා පක්ෂේ. දේශපාලන වශයෙන් උත් වෙනවා බූවල්ලා එලාගෙන ලංකාව ඇතුළෙත් නේපාලෙත් දකුණු ආසියානු කලාපයේ ඇතුළෙත්. ඉතින් අපි ස්වාධීනයි කියලා අපි 73 වෙනි ජාතික නිදහස් දිනයේ සමරනවා මහා අභිමානයි. ඇත්තටම අපිට එහෙම අභිමානයක් තියෙනවද? අපිට එහෙම කොන්ද කෙලින් කසීරුකාව කෙලින් තියාගෙන සමරන්න පුළුවන් හෘද සාක්ෂියට එකඟව සමරන්න පුළුවන් ජාතික නිදහසක් ඇත්තටම පාලකයෝ අපිට දීලා නැහැ. තවමත් අපි ඉන්නේ ඒ වහල්භාවයේම තමයි. හැබැයි පාලකයන්ට මේවා වගේ වගක් නැහැ. රට කොච්චර ණය වුණත් රටේ ආර්ථිකය කොච්චර කඩන් වැටුණත්
නාස්තිකාර වේදන් අඩු වෙන්නේ නැහැ. වංචා දූෂණ නාස්ති අඩු වෙන්නේ නැහැ. ඒවා ඉහවහා යනවා ඒකේ කෙලවරක් නැහැ. දැන් බලන්න රටේ සැලැස්මක් නැතිකම පහුගිය අයවැයක් ඉදිරිපත් වුණා. දිගින් දිගටම විපක්ෂයෙන් අපි කිව්වා දැන් මේ කොරෝනා තත්ත්වය එනවා. මේකට මුහුණ දෙන්න ඕනි. මේකට මුහුණ දෙන්න එක එක පැණිය පස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. විද්‍යාත්මක කරුණු මත මේ ලෝකේ පුරා දැන් හොයාගෙන තියෙන නවීන වැක්සින් එක ඒවා අපි පාවිච්චි කරන්න ඕනි. ඒක ගෙන්න ගන්න දැම්ම ඇනුම් කරන්න ඕනි. ඒකට සල්ලි වෙන් කරන්න ඕනි. අපි කොච්චර කිව්වද? ඒකට සල්ලි වෙන් කරේ නැහැ බජට් එකෙන්. අඩුම ගානේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ ගැන හිතලා සැලැස්මක් හැදුවෙත් නැහැ මුලින්. ඒකත් හැදුවේ පරක්කු වෙලා. ඉන්දියාවේ විදේශ ඇමතිව ලංකාවට ආපෙලාවේ කිව්වා අපි දෙනවා වැක්සින් එක ලංකාවට ප්‍රමුඛතාවය සලකලා. ඉස්සෙල්ලම දෙන්නේ ලංකාවට කිව්වා. හැබැයි ගියාට පස්සේ විදේශ ඇමති ලයිස්තු හැදුවම අනිත් ඔක්කොම රටවල් ලයිස්තුවේ තිබුණා ලංකාව තිබුණේ නැහැ. ඇයි ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ඒ වැක්සින් එක ගෙන්නන්න අනුමැතියවත් අරන් තිබුණේ නැහැ. ඉතින් එහෙම අනුමැතිය නැතුව දෙන්න බෑනේ. ඉන්දියාවෙන් ඒක නිකන් දෙන එකත් හම්බෙන එක ඉක්මනට හම්බුන්නේ නැහැ. පරක් වෙලා තමයි ඔය ලක්ෂ 5ක් විතර වැක්සින් එක හම්බුනේ. ඉතින් ඒක ඉන්දියාවෙන් නිකන් දුන්නා තමයි. චීනෙන් තව ලක්ෂ 3ක් නිකන් දෙනවා කියලා කියනවා. ඉන්දියාවෙන් දෙනකොට චීනෙනුත් දෙනවනේ එහෙම එකක්. මේ දෙන එක පිටිපස්සේ තියෙනවනේ ගන්න ඒවා ගොඩක්. වැක්සින් එක දෙනවා. නැගිනිර ජැටිය ගන්නවා. වැක්සින් එක දෙනවා. අරේ කයිට්ස් දූපත් ගන්නවා. අපි ඉතින් අපේ හිඟනකම නිසා නැතිබරිකම නිසා ඉන්දියාවෙන් චීනෙන් දෙන වැක්සින් එකට යට වෙලා අපේ කයිට්ස් දූපතයි හම්බන්තොට වරායයි බටහිර ජැටියයි ඉන්දියාවට චීනට දෙනවා. අපිට වැක්සින් එක ගහගන්න සල්ලි වෙන් කරන්න ආර්ථික ශක්තියක් නැද්ද? මේ නාස්තිකාර වියදම් අඩු කළා ඒකට සල්ලි ටිකක් වියදම් කරන්න බැරිද? රටේ ප්‍රමුඛතම ප්‍රශ්නේ නේ මේක. මොනවා කරන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න එපා. 2 කෝටි දශලක්ෂයක් වෙන මේ අපේ රටේ ජනගහනය ජීවත් කරවන්න දැන් අනිත් ඔක්කොම වැඩ පැත්තකින් තියලා සල්ලි ටික වෙන් කරන්න ඕනි වැක්සින් එකටනේ. ආණ්ඩුව තාම එහෙම එකක් කළා නැහනේ. වැක්සින් එකට සල්ලි වෙන් කරන්න තියා අඩුම ගානේ ආණ්ඩුව තවමත් මෙච්චර වේගෙන් රට පුරා සමාජයේ පැතිරෙනවා කොරෝනා. ඒත් එක බලධාරියෙක් කැමති කෙනෙක් පිළිගන්නේ නැණි තාම කොරෝනා සමාජගත වුණා කියලා. තාම කියන්නේ සමාජගත වෙලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරියටත් හැදුනා. වෛද්‍යවරු දෙන්නෙක් මැරුණා. හිටපු කතානායකතුමත් මැරුණා කොරෝනා හැදිලා. 400කට වැඩි දැන් මැරිච්ච ගාන. හැම දවසෙම 700ක් 800ක් අලුතෙන් කොරෝනා හඳුනා ගන්නවා. එහෙම තියද්දිත් කියනවා සමාජගත වෙලා නැහැ. තාම පොකුරන. බලන්න මේ ආණ්ඩුව කොයිතරම් බොළඳ විදිහටද මේ ප්‍රශ්නේ ගන්නෙ කියලා. මෙච්චර මහ ව්‍යසනයක් වෙලා තියද්දි රටේ අනිකුත් ප්‍රශ්න පැත්තකින් තියලා මේ ජාතික වුදුරට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න එපා. නැහැ. අර ඉන්දියාවෙන් හම්බුණා වැක්සින් ලක්ෂ 5ක්. නිකන් හම්බුණා. ඒකත් මොකද්ද කරන්නේ? දැන් ඔක්කොම කට්ටිය පැත්තකින් තියලා ඔන්න മന്ത്രിවරු 225 දෙනාට එක ගහන. දැන් മന്ത്രിවරු 225 දෙනාද මේකේ මුණ දෙන රෝගයේ ප්‍රධාන ගොදුර? සෞඛ්‍ය නිලධාරීන් කොච්චර ඉන්නවද? ආරක්ෂක අංශේ පොලිසිය හමුදාවේ කොච්චර ඉන්නවද මහ ජනතාවත් එක්ක වැඩ කරන? නගර සභාවේ ප්‍රාදේශ සභාවල සේවකයෝ කොච්චර ඉන්නවද ජනතාවත් එක්ක බද්ධ වෙන? ඉස්කෝල පටන් අරන් ගුරුවරු ගුරියරියන් ටික ළමයි එක්ක ගැවසෙනවා. ඉස්කෝලේ යනවා බස් එකේ අර තෙරපි ඒ අයට තාම ඉන්ජෙක්ෂන් එක ගහලා නැහැ. වැක්සින් එක ගහන්නේ නැහැ. හැබැයි ඔක්කොම පැත්තකින් තියලා 225ට එන්න කියනවා හමුදාරු වලට ඔන්න අපි ගහනවා ඉන්ජෙක්ෂන් එක. සාධාරණද මේක? නෑ. ජනතා විමුක්ති පෙරමුණ අපි කිව්වා අපි වැක්සින් එක ගහනවා. හැබැයි මේ රටේ සියලු ජනතාවට වැක්සින් එක දෙන වෙලාවට ඒ සම්පූර්ණ කරන වෙලාවට අපිත් වැක්සින් එක ගහගන්නම්. එහෙම නැතුව 225 දෙනාට විතරක් ගහගන්න එකට අපි එන්න සූදානම් නෑ. ඒක අපි කරන්නේ නෑ. ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා ඉන්න. එතකොට අපි එකට එන්නම්. මේක සාධාරණ නෑ. දැන් මේ මොකද කරන්නේ? කෑ ගහන අය පොඩ්ඩක් නිහඬ කරන්න ඒගොල්ලෝ බල්ලා දෙනවා. රවට්ටන්න.
මේකද රටක ජාතික ප්‍රතිපත්තිය වෙන්න නෑනේ. වැක්සින් එක മന്ത്രിවරුන්ට ගහන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ ගහන්න ඕනේ. රටේ හැම මිනිහෙකුටම හැම ජනතාවකටම මේක විදින ගමන් ඒ සියලු ජනතාවට මේ වැක්සින් එක දෙන වෙලාවේදී മന്ത്രിවරුත් ඒ මිනිසුන්ගෙම නියෝජිතව ඒකට දෙමු. එහෙම නැතුව മന്ത്രിවරු 225ට විතරක් මේක ඉස්සල්ලා ගහන එක සාධාරණ නෑ. ඉතින් මේක තමයි தත්ත්වය. මේ අපි තත්ත්වලා තියෙන தත්ත්වය. ඇයි අපි එතනටපත් වෙන්නේ? අපිට කොන්දක් ආර්ථික හයියක් නැහැ තනියෙන් නැගිටින්නේ. ඒ නිසා තමයි චීනයේ, ඉන්දියාවේ, ඇමරිකාවේ දේශපාලන බල පොරේ ගොදුරු බවට අපිව පත් වෙලා තියෙන්නේ. අපේ නායකන්ද වැඩි, අපේ වියදම වැඩි, අපි ගෙවන්න තියෙන පොලි ප්‍රමාණය වැඩි. ඒව ගෙවන්න ක්‍රමයක් නැති වුණාම ජාතික සම්පත් ටික විකුණනවා. අර කියපු කතා ඔක්කොම අමතකයි. මතකනේ ඒ දවස්වල කියපුවා. ආර්ථිකය හදන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එනකොට කිව්වේ ඇමතිවරුන්ගේ, മന്ത്രിවරුන්ගේ ඥාතීන්, ගෙදර අය, බිරින්දෑවරු, දරුවෝ කවුරුවත් තනතුරු වලට ගන්නෙ නැහැ. පුද්ගලික කාර්ය මණ්ඩලයට ගන්නෙ නැහැ. අපේ රටේ ඉතිහාසය හැමදාම මහත්තයා ඇමති නම් නෝනා තමයි පුද්ගලික ලේකම්. පුතා තමයි සම්බන්ධීකරණ ලේකම්. ඔය අප්‍රසන්න ඉතිහාසෙනේ හැමදාම තිබුණේ. ඉතින් 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ ගෝඨාභය මහත්තයාට පස්සේ ඒ පෞල් පාලනයේ ඥාති සංග්‍රහ ඉවරයි. එහෙමනේ කිව්වේ. ඥාතින්ට සංග්‍රහ කරන්නේ නැහැ. පෞලයට එහෙම කරන්නේ නැහැ. හැබැයි දැන් මොකද තත්ත්වේ? පටන් ගත්තම මහින්ද රාජපක්ෂ මහත්තයාම පුතණ්ඩියා හමුදාවෙන් අයින් කළා දැම්ම පුද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා යෝසිත රාජපක්ෂ. දැන් ගෝඨාභය මහත්තයට ඒව මතක නැහැ. ඊළඟට ඊයේ පෙරේදා විදේශ තානාපති කාර්යාල කීපයකට දැම්මා මේ මැති ඇමතිවරුන්ගේ පුතාලා දුවලා ඥාති ටික ඔක්කොම ඕස්ට්‍රේලියාවට, කැනඩාවට, යුරෝපේ රටවලට ඔක්කොම දැම්මේ ඇමතිවරුන්ගේ දුවයි පුතයි මල්ලිගේ පුතාලයි දුවලා ටික. ඊළඟට සංස්ථා සභාපතිකම් මණ්ඩලවලට ඒවටත් දාන්නේ නෑදෑයෝ ටික ගෙදර කට්ටිය. නාමල් රාජපක්ෂගේ මාමණ්ඩියත් දැම්මනි අර මේවකට ගුවන් තොටුපළහ ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට. කිව්වේ කොහොමද? නෑ අපි ඒව කරන්නේ නෑ. ගෝඨාභය මහත්තයාට පස්සේ ඉවරයි. ඊයේ පෙරේදා ක්‍රිකට් තේරීම් මණ්ඩලයටත් දැම්මා. ටට්ටයානගේ තාත්තා. පොඩි පුතාගේ නෝනාගේ තාත්තව. ඉතින් මේ පරණ සෙල්ලමනේ මේ තියෙන්නේ. ඉස්සරත් උහමනේ. මසිනලා පුංචි අම්මගේ පුතාලා තමයි තානාපතිලා කරේ. ඒක ආපහු පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේකට ජනතාව ඡන්දෙ දුන්නේ. 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ මේක වෙනස් කරන්න. නමුත් දැන් සිද්ධ වෙන්නේ පරණ දේම තමයි. පරණ තැටියම තමයි මේ ගහන්නේ. මේ ඥාති සංග්‍රහය දැන් ආපහු යනවා. කතානායකතුමාගේ ඉඳලා ඊයේ පෙරේද දකින්න ඇති පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඔක්කොම ටික දාගත්තා යාපලා කට්ටිය. ඉතින් ජනාධිපතිතුමා බලයට ආවේ එහෙම නෙමෙයි. ඒව ඔක්කොම නතර කරනවා කියන. දැන් මේ ඥාති සංග්‍රහය ඇතුලේ ආර්ථිකෙත් වැඩි පංගුවක් හසුරවන්න දෙන්නේ ඒගොල්ලන්ට. දැන් බලන්න ඊයේ පෙරේදා මේ කොරෝනා මහා උවදුර තියෙද්දි අර ඥාතියා රුසියාවේ යුක්‍රේනයේ තානාපති කළා යවලා හිටියේ උදයංග වීරතුංග. අන්තිමට යුද්ධ වෙලාවේ යුද්ධයට ගෙනාපු මිග්ඥාන මේ ජනතාව UNP ශ්‍රී ලංකා JVP ඔක්කොම කැපකිරීම කරන යුද්ධෙට ඒ වෙලාවේ එහෙ ඉඳලා යුක්‍රේනයේ ඉඳලා මිග්ඥාන එවනවයි කියලා ඒක ඇස්සේ කෝටි ගණක් සල්ලි පිල්ලි ගහපු චෝදනාව තියෙන උදයංග වීරතුංගට. ඒ චෝදනාව මත පහුගිය කාලේ උදයංග වීරතුංගව ලංකාවේ උසාවියෙන් පොලිසියෙන් නෙමෙයි ජාත්‍යන්තර පොලිසියනුත් හෙව්වා. රතු නිවේදන නිකුත් කරලා තිබුණ උදයංග වීරතුංග දුටුතැන වහා අල්ලා ලංකාවට එවන්න කියලා. මොකක්ද උනේ? අල්ලගන්න බැරුව හිටිය අවුරුදු ගාණක්. හැබැයි කොරෝනා පළවෙනි රැල්ල ආවා. තමුන්වන්සලා අපි ඔක්කොම ගෙවල් වලට වෙලා
කොරෝනා වලට බය වෙලා දොරවල් අගුළු දාගෙන හැංගිලා හිටියේ බයි. ඒ වෙලාවේ කටුනායක ගුවන්තොට පොළට අර ජාත්‍යන්තර පොලිසියටවත් හොයාගන්න බැරුව හිටපු හාදයා උදයංග වීරතුංග මෙන්න එයාපෝට් එකට කොට බැස්සා. මෙහි අපි කොරෝනා වලට බය කටවල් වහගෙන මුඛ වඩන් දාගෙන ඉන්නෝ. ඒ ඇස්සේ තමයි උදයංග වීරතුංග ලංකාවට ගෙනාවේ. ගෙනාව දවස් දෙකයි උසාවියට දැම්මා අපදීලා දෙලියට දැම්මා. දැන් මේ හාදයා තමයි ඔය යුක්‍රේන කාරෝ ගෙනල්ලා මේ දවස්වල විකාර නටන්නේ. මේ දෙවෙනි කොරෝනා රැල්ල ලංකාවට දෙවෙනි කොරෝනා රැල්ල ආවේ කොහොමද? වසංගත රෝග ඒකකයෙන් පැහැදිලි වාර්තාවක් එළි දැක්වුවා. සුදර්ශනි ප්‍රනාන්දු පුල්මේ මහත්මිය පාර්ලිමේන්තුවේක නිශ්චිතව පැහැදිලිව කිව්වා. දෙවෙනි කොරෝනා රැල්ල ආවේ යුක්‍රේන ජාතික ගුවන් සේවක කීප දෙනෙක් කටුනායක සීදුවේ හෝටලේ නතර වෙලා හිටියා. එතනින් තමයි දෙවෙනි රැල්ල ආවේ. සැප්තැම්බර් මාසේ 11 වෙනිදා ඒ හෝටලේ ඒගොල්ලෝ රිසෙප්ෂන් එකක් තිබ්බා. එතන එක්කෙනෙකුට අමාරු වුණා. අමාරු වෙච්ච එකන චෙක් කරා. චෙක් කරනකොට අහුණා PCR පොසිටිව්. වහාම අරගෙන ගියා IDH රෝහලට. ඒ අරගෙන ගිහලා අනිත් පැත්ත හැරෙනකොට මෙන්න හෝටලේ වැඩ කරපු මිනුවන්ගොඩ කටුනායක 4-5 දිනකටම කොරෝනා. සැප්තැම්බර් 23 වෙනිදා තමයි අර හඳුනාගත්ත බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාන්තාවට රෝග ලක්ෂණ ආවේ. උණ හැදුනේ, කැස්ස හැදුනේ. ඇය ස්පිරිතාලේ ඇඩ්මිට් වුණේ ඔක්තෝබර් මාසේ 4. රෝගේ හොයාගත්ත අයගෙන් ඔක්තෝබර් 4. හැබැයි උණ හැදුනේ සැප්තැම්බර් 23. රෝගේ බීජය ආවේ සැප්තැම්බර් 11 කටුනායක සීදුවේ හෝටලේ. හෝටලේ හිටියේ යුක්‍රේනයෙන් ආපු ගුවන් සේවකයෝ 4-5 දෙනා. දෙවන රැල්ල ආවේ එතනින්. මේ මහා ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන කොරෝනා දෙවන රැල්ලේ වග උත්තරකාරයා වෙන කවුරුවත් නෙමෙයි උදයංග වීරතුංග. උදයංග වීරතුංගට සෙල්ලම දාන්න ඉඩ දීලා තියෙන්නේ මේ ආණ්ඩුව තකතිරු ආණ්ඩුව. අදත් කිසි වග විභාගයක් නැතුව දැන් මේක ව්‍යාප්ත වෙන්න ඉඩ ඇරලා තියෙනවා. මේ තත්ත්වයට රටපත් වෙනවා. අපිට කියලා ආර්ථික ශක්තියක් නැති වුණාම, අපිට කියලා ස්වාධීන ආර්ථිකයක් නැති වුණාම, අපි සුද්දාගේ සල්ලි මතම යපෙන තැනකට ආවම කොරෝනා වසංගතය ආවත් කමක් නැහැ කියලා සංචාරකයෝ ගෙන්නගෙන යුක්‍රේනෙන් හරි ගේනවා. දැන් යුක්‍රේනය කියන්නේ අන්තිම හිඟන රටක්, වැඩිච්ච රටක්. යුක්‍රේනයේ කොල්ලෝ කෙල්ලන්ට රස්සා නැතුව අර ජර්මනියේ එංගලන්තේ ගිහිල්ලා පයින් ගිහිල්ලා බෝඩර් පැනලා ගිහිල්ලා පාරවල් ලයිනේ බස් වල ගිහිල්ලා පිප්පොකට් ගහනවා යුක්‍රේන කෙල්ලෝ පහුගිය කාලේ. ඇත්ත කතාව ඒක. බ්‍රිතාන්‍යයේ ජනතාව යුරෝපා සංගමයට විරුද්ධ වෙන්න එක හේතුවක් වුණා ඒගොල්ලන්ට යුක්‍රේන කට්ටිය ඇවිල්ලා කරපු ඒ හිරිහැරි. එහෙම රටකින් තමයි අපි සංචාරකයෝ ගියේ. කොයිතරම් බංකොලොත් වෙලාද කියලා බලන්න. දැන් මේකෙන් අපේ සංචාරක කර්මාන්තේ නැගී සිටිනවා. දැක්කේ නැද්ද ආපු යුක්‍රේන කට්ටිය අර හෝටලේ කාන්තාව ගහ ගන්නවා, පිඟම් පොලේ ගහනවා, පිඟම් පීරිසි කෝප්පෝ යවනවා, පාවෙනවා. ඒ જાතිය කට්ටිය ගෙනාව. ඉතින් මේ ඇයි? ආර්ථික ස්වාධීනත්වය නැති වුණා. ආර්ථිකේ බංකොලොත් වුණා. ඒ නිසා මේ තත්ත්වේ අපි රටක් විදිහට මේ වට්ටලා තියෙන තැන සුළුපටු එකක් නෙමෙයි. මා විශාල ආර්ථික ප්‍රපාතයකට අපි ඇදගෙන යනවා. හැම පාලකයම අපිව මෙතෙන්ට ඇදන් යනවා. විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හඳුන්ලා දීපු මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයෙන් පස්සේ අපේ නිෂ්පාදනය මුළු මොනින්ම කඩාගෙන වැටුණා. එදා පොඩි එකෙක්ගෙන් ඉස්කෝලේ යන ගුරුතුමිය ඇහුවම පුතේ කියන්න මොනවද අපේ ප්‍රධාන අපනයන කියලා. පොඩි එකා කටපාඩමින් කියනවා තේ පොල් රබර් ටීචර් කියලා. අදහන්න පොඩි එකාගෙන් මොනවද කියලා. පොඩි එකා මොකද්ද කියන්නේ? අපේ අම්මා ඩුබායි ගිහිල්ලා ආවේ ටීචර්. අපේ පුංචිත් කටාර වල ඉඳලා ආවේ. එනකොට ඉදිකටු කාලා හිසබූ ගාලා චීත්‍ර ඉදි කැල්ලක් ගවුමක් නැතුව ආවේ එයාපෝට් එකකින්. මෙන්න පොඩි එකාට දෙන්න තියෙන උත්තරේ. දැන් අපේ විදේශ විනිමය අපිට සල්ලි එන්නේ කොහෙන්ද? නිෂ්පාදනයෙන් නෙමෙයි, සේවාවෙන්. එකක් සංචාරක කර්මාන්තේ, අනිත් එක විදේශ ශ්‍රමිකයෝ. ලක්ෂ 22ක් අපේ රටේ ජනගහනය දැන් විදේශවල සේවය කරනවා. මැද පෙරදිග මහා කාන්තාරේ අර බායිල ගාව ගිහිල්ලා මොනවද කරන්නේ? කකුසි හොදනවා, ගෙදර කුස්සිය හොදනවා, කුස්සිය උයනවා, ගේ අතු ගන්නවා. මේවා තමයි වැඩ, වහල් වැඩ.
බායිගේ කකුස්සි හොදලා කුස්සිය උයලා ඒ හම්බ කරන සල්ලි තමයි අපේ අම්මලා තාත්තලා රකින්න එවන්නේ. අපි එතෙන්ට වැට්ටුවා. අපේ නිෂ්පාදන ආර්ථිකය වට්ටලා තියෙනවා. මේක හොඳයි 82 කාලෙදී. එතකොට ඩුබායි ගිය අක්කා ආවේ බෙල් බොටම් ගහලා කොණ්ඩේ කපලා ඩොන්කි කපලා මතකනේ නියපොතු උල් කළා රතු පාට ගාලා ලිප්ටික්ස් ගාලා කියුටෙක්ස් ගාලා ආවේ මහත් තඩි බෑග් එක අරගෙන ගෙදරට එනකොට වාහනේ හතරස් ටොපි අරගෙන ගෙදරට එනකොට ගමට එනකොට කොල්ල කුරුට්ටු ටික වෑන් එක වටේ දුවගෙන එනවා. ඇවිල්ලා ගෙදරට බහිනවා බෑග් එක දානවා. තඩි කැසට් එක ඉනේ ගහගෙන එනවා. ඒක දාන්න ගෙදර ලයිටුත් නැහැ. හන්දියේ බැටරි කඩෙන් අර බැටරිය ගෙනල්ලා වයර් එක අමුල්ලා කැසට් එක දැම්මා. මුළු ගමටම ඇහෙන්න හින්දි සින්දුව දැම්මා. ගෙනාපු නෑද තෑගි බෝග ටික නෑදෑයන්ට දුන්නා අර ජර්සි ටික ලොකු බ්ලැන්කට් ටික. ඒ 82 84. ඒ බෙල් බොටම් අක්කා දැන් එන්නේ නෑ ඩුබායි ගිහිල්ලා. දැන් එන්නේ කවුද? දැන් එන්නේ කටුනායක එයාපෝට් එකෙන් බැහැ ගන්න බෑ. හිස බූ ගහලා, ඇන ගහලා, ඉදිකටු කවලා, පුච්චලා. අඩුම ගානේ ඇඳගෙන ගිය ඇඳි වස්ත්‍රවත් නැහැ. අද බලන්න මැදපෙරදිග කාන්තාව ඕමාන් වල, ජෝදාන් වල, කටාර් වල, කුවේට් වල තානාපති කාර්යාල ළඟට ඇවිල්ලා කෑ ගහලා අඬලා විලාප දෙනවා. අපිව මගේ ගෙදරට ගෙනින් දාන්න. අපේ රස්සා නැති වෙලා තියෙන්නේ. තානාපති කාර්යාලයෙන් කියනවා ගෙනියන්න බෑ ලංකාවට. ලංකාව තාම ඒකට අවසර දීලා නැහැ කියලා. අනේ අර අක්කලා අම්මලා රැට බුදිය ගන්න තැනක් නැහැ. මේ වගේ ඉන්නත් බෑ මහක් ගිනි කාස්ට් එක අවුව පිච්චෙනවා කාන්තාරේ. වාහන නවත්තලා තියෙනවා පාරයිනේ. බස් එක ඇතුලේ ගිහිල්ලා යට බුදිය ගන්න. මේ දවස් කීපයට බෙල්ල වෙලදා ගත්තා. සෙවදිනාස හානි කරගත්ත කාන්තාව කීප දෙනෙක්. ඒ විතරක් ඈ. එහෙම ඇවිල්ලා ඉන්නත් සල්ලි නැහැ. රොටියක් හරි කන්න අතේ පිච්චියක් නැහැ. එහෙනම් ඒ ඉන්න තැනත් අන්තිමට අපේ කාන්තාව කීයක් හරි හම්බ කරගන්න ගණිකා වෘත්තියට යතු වුණා. දැක්කේ නේද ජන මාධ්‍යවල සංසරණ වුණ ඒ වීඩියෝ එක නංගි කෙනෙක් කියනවා මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මං එළියට වැටිලා ඉන්නේ. අන්තිමට මම දැන් මෙහි ගණිකා වෘත්තිය කරන්නේ. වීඩියෝව පටිගත කරලා තමන්ගේ පින්තූරෙත් සහිතව ලෝකෙටම දැම්ම පේන්න. ඒ තත්ත්වයට කාන්තාවක් පත් වෙනවා. කොයිතරම් අසරණද කියලා බලන්න. තමන් මෙතෙන්ට වැටිලා ඉන්නේ කියලා ලැජ්ජාවක් නැතුව කියන තත්ත්වයට ඒ කාන්තාව වැටෙනවා. ඇයි අසරණයි. මේක තමයි අද තත්ත්වය. මේ ජේ.ආර්. ජයවර්ධන අපිට දීපු කුණු වෙච්ච ගඳ ගහන ආර්ථිකයේ ප්‍රතිඵල. නිෂ්පාදනය නෙමෙයි. අපේ කාර්මික නිෂ්පාදනය වට්ටලා සේවා ආර්ථිකයේ විතරක් විශ්වාසය තියලා ඒක කඩන් වැටෙනකොට මුළු රටම කඩන් වැටෙනවා. මේක තමයි අපි මුහුණ දීලා තියෙන ඇත්ත තත්ත්වය. මේක පුද්ගලයෙක්ගේ වැරද්දක් නෙමෙයි. මේක ගෝඨාභය මහත්තයාගේ හරි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හරි රනිල් වික්‍රමසිංහගේ හරි පෞද්ගලික වැරද්දක් කියලා අපි දකින්නේ නැහැ. මේක තමයි මේ මුළු ආර්ථික ප්‍රතිපත්තිය වැරද්ද. මේ ආර්ථික ප්‍රතිපත්තිය තවත් කරපින්නාගෙන ගියොත් අපිට ගොඩේමක් නැහැ. තවත් අපේ අනාගත පරම්පරාව දරුවොත් මේ තත්ත්වයට වැටෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ තාත්තේ අපි ඉතින් පැහැදිලිව ඔබට දැන් මේ කියන්නේ ආපහු වරද්ද ගන්න එපා. ඔය එක පුද්ගලයා පස්සේ ගිහිල්ලා රැවටෙන්න එපා. ඉන්ද්‍රජාලික විද්‍යා පෙන්වන විද්‍යාකරුවන්ට මේක ගොඩ ගන්න බෑ. මේකට අවශ්‍ය කරන්නේ ප්‍රතිපත්තිමය වෙනසක්. නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් අපි රටට ගේන්න ඕනි. එහෙම ආර්ථිකයක් ඉතිහාසයේ අපිට තිබුණා. එදා අපේ මුතුන් මිත්තෝ පරාක්‍රම සමුද්‍රය හැදුවේ, කලාවැව හැදුවේ, තිසාවැව හැදුවේ, අර සීගිරි මහා ගල් පර්වතයේ මුදුනට වතුර ගෙනිච්චේ, යෝධ ඇලේ හැම 70කටම අඟලක බැස්මක් වතුර වලට ගෙනාවේ සුද්දගේ තාක්ෂණයෙන් නෙමෙයි. සුද්දගේ ණය අරගෙන නෙමෙයි. ඩී.එස්. නායක මහත්තයා ගල්ඔය ව්‍යාපාරය හැදුවෙත් සුද්දගේ ණය අරගෙන නෙමෙයි අම්මේ තාත්තේ. මේ මහා වාරි ශිෂ්ටාචාරයක් අපිට උරුම වෙලා තිබුණා. ඒ අපේ මුතුන් මිත්තන්ගේ දැනුමෙන්, තාක්ෂණයෙන්, හැකියාවෙන්, කැපවීමෙන්. එහෙව් රටක හිමිකාරයෝ අපි. ඒ නිසා මේ රට හදන්න පුළුවන්. මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන්. මේක ඉන්දියාවට, චීනෙට,
ඇමරිකාවට ඕන විදිහට නටන්න දෙන්න ඕනේ රටක් නෙමෙයි. හම්බන්තොට ඉඳලා යාපනයේ පේදුරු තුඩුව දක්වා දෙවන්දොර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා චීනට ඉන්දියාවට විකුණන්න ඕනේ රටක් නෙමෙයි. මේක අපේ රට. ශ්‍රී ලාංකිකයන්ට උරුම වෙච්ච රට. මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් නිෂ්පාදනය මත පදනම් වෙච්ච සැලැස්මක් සහිත වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනිච්චොත් විතරයි. ඒක අපි හරියට තේරුම් ගමු. ඒක තේරුම් ගන්න අපේ තියෙන පරණ හනමිටි අදහස් අපි පැත්තකට දාන්න ඕනි. අපි පරම්පරාවෙන් ශ්‍රී ලංකා, අපි පරම්පරාවෙන් UNP, අපේ තාත්තා සීයා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා හත්පුතු පරම්පරාවම කැපුවත් නිල් පාට, කැපුවත් කොළ පාට. එහෙනම් අපිත් ඒ මත්තෙම නැහිනවා කියලා නැහින්න ගියොත් නම් මේක ගොඩ ගන්න බෑ. එහෙම නෙමෙයි. පරම්පරාවෙන් නෙමෙයි මේක අපි මනින්න ඕනි. වෙනස් වෙන ලෝකයේ දිහා බලලා, අලුත් වෙන ලෝකයේ දිහා බලලා අපි වෙනස් වෙන්න ඕන. එහෙම වුණොත් අපිට මේක ගොඩ ගන්න පුළුවන්. රටට අවශ්‍ය කරන අන්නේ ප්‍රතිපත්තිමේ වෙනස. එසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ එදා 2019 ජනාධිපතිවරණයේදී අර එල්ලෙන්න පිදුරු ගහක්වත් නැති වෙලාවේ පිදුරු ගහක් ආවම ගෝඨාභය මහත්තයාගේ ඇඟේ ඉල්ලිච් එක ඒ වෙලාවේ හැටියට වෙන උත්තරයක් නැතුව වෙන්න පුළුවන්. හැබැයි දැන් තේරෙනවා ඒක වරද්දක්, ඒක අතපසු වීමක් කියලා. නිසා නැවත වරද්ද ගන්න එපා. දැන් මේ එන අර්බුද ASCII ආයෙ මොකෙක් හරි වගේ විජ්ජාව පෙන්නගෙන ආවොත් ඒකෙන් හිතනවා ගැලුම් කාර්යය කියලා ඒකෙ ගිහිල්ලා එල්ලෙනවා. ඒ අවුරුදු 73ක් තිස්සේ අපි කරේ ඕකනේ. කරලා හරියද? නෑ. ඒ නිසා බොරු ආටෝප සාටෝප වලට මායංකාර ඇස්බැඳුම් වලට රැවටෙන්න එපා. එහෙම රැවටුනොත් අපි හැමදාම පරාදයි. දිනන්නේ කවුද? දිනන්නේ ඔබ ජනතාව නෙමෙයි. දිනන්නේ අර විද්‍යාව පෙන්නපු විද්‍යාකාරෝ ටික. විද්‍යාකාරෝ දිනනවා, ජනතාව පරදිනවා. අපි මේක වෙනස් කරමු. ඡන්දේ දවසට ඡන්ද කොලේ ගාවට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන ගහන්න ඕනේ කතිරේ කොහමද? අර තාප්පේ ඉන්න අහවලා දිනේවා, සුනිමල් දිනේවා, කමල් දිනේවා, නන්දසේන දිනේවා, සිරිසේන දිනේවා කියලාද? නෑ. ඡන්දේ දෙන ඡන්දදායකයා මම දිනේවා අපි දිනේවා කියලා ගහන්න ඇස් දෙක පියාගෙන කතිරේ. එහෙම කතිරේ ගහන්න පුළුවන් ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරොත් විතරයි. එහෙම නැත්නම් අපිට වෙන්නේ හැමදාම කොහෙවත් ඉන්න හාදෙක්ව දිනෝන එක විතරයි. අන්න එතෙන්ට අපි වෙනස් වෙමු. එතෙන්ට වෙනස් වුණොත් තමයි රට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න මේ ආර්ථික අර්බුද එනකොට එක පැත්තකින් අපේ ස්වාධීනත්වය නැති වෙනවා. අපේ ස්වෛරීත්වය නැති වෙනවා. අපේ අනන්‍යතාවය නැති වෙනවා. එතකොට අර දේශප්‍රේමී බොරු දේශප්‍රේමී සලුපිලි ඔක්කොම ගලවගෙන වැටෙනවා. දැන් කිව්වේ විකුණන්නේ එක මිම්මංගලක්වත් දෙන්නේ නැහැ. ඒ ඔක්කොම සලුපිලි වැටෙනවානේ. රෙදි ගලවගෙන වැටෙනවා. යථාර්ථයේදී එක නැහැ. එහෙම වෙනකොට ජනතාවගේ විරෝධයත් වැඩි වෙනවා. දැන් මේ වෙලා තියෙන එකනේ. මෙච්චර කෙටි කාලෙකින් අප්‍රසාදයට විරෝධයට පත්වෙච්ච ආණ්ඩුවක් නැහැනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් අවුරුදු 3ක් විතර ගියාට පස්සේ තමයි විරෝධයට ආවේ. ආණ්ඩුවේම සමහරව ඇමතිවරු කියනවා හිටන්වත් මෙච්චර ඉක්මනට සවුත්තුන්නේ නැහැ කියලා. හිටන්ට වඩා වේගෙන් මෙයා සවුත් වෙලානේ කියලා. අපි නෙමෙයි කියන්නේ. ඇමතිවරුම කියනවා. ඉතින් ඒ ඇස්සේ මම දැක්ක තව ඇමති කෙනෙක්ම කියනවා මේ දේශපාලන වෙනස ආවෙත් අසල්වැසි රටවල් වල මැදිහත් වීමෙන් කියන. පෙරේදාද කොහෙද? අර හිරු මාධ්‍ය සලකුණ වැඩසටහනට ආපු ඩිලාන් පෙරේරා ඇමතිවරයා නිශ්චිතව කියනවා පාස්කු ප්‍රහාරය වුණත් අසල්වැසි රටක මැදිහත් වීමෙන් කියලා. ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණත් අසල්වැසි රටක මැදිහත් වීමෙන් කියලා කියනවා. ඩිලාන් පෙරේරා ඇමතිවරයා කියන්නේ. අපි නෙමෙයි. එතුමන්ලා දන්නව ඇතිනේ. එතකොට එහෙමනම් අපේ රටේ පාලකයෝ පත් කරන්නෙත් මේ අර මම කියපු ගෝලීය දේශපාලන බලවමනාවට අනුව. ඉතින් අපිට කෝ නිදහසක්? අපිට කෝ ස්වෛරීත්වයක්? නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ආර්ථික කොන්ද කෙලින් නැතිකමත් එක්ක ජනතා විරෝධයන් වැඩි වෙනකොට, ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙනකොට
බලය පවත්වාගෙන යන්න වෙන උපක්‍රම හොයනවා. ඒක තමයි ගෝඨාභය මහත්තයා ආපු ගමන් වැඩි කාලයක් යන්න කලින් ව්‍යවස්ථාවට අත තිබ්බේ. 20 වෙනි සංශෝධනය ගෙනාවේ ඇයි? විශ්ව සංශෝධනය ගෙනාවේ වෙන මොකටවත් නෙමෙයි. දන්නවා පොඩි කාලයක් යනකොට ජනතාව නැගිටිනවා. පරිසරය විනාශ කරනකොට, බඩු මිල වැඩි වෙනකොට, දේශීය සම්පත්, ජාතික සම්පත් විකුණනකොට, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පෙන්ෂන් එක කපලා දානකොට ජනතාව නැගිටිනවා. අන්න ඒකට උත්තර සපයන්න තමයි ගත්තා මොකද්ද? තමන්ගේ අතට බලය. විධායක ඒකාධිපති බලය වැඩි කරගත්තා. ජේ.ආර්. ජයවර්ධනටත් වඩා වැඩි බලයක් ගත්ත නන්දසේන මහත්තයා. ඇයි මේ? බලහත්කාරයෙන් ප්‍රශ්න යටපත් කරන්න. දැන් එනකොට කිව්වනි විද්‍යාත්මක පදනමක් මත ඇමති මණ්ඩලය පත් කරන්න. මේ පත් කරන විද්‍යාත්මක ඇමතිවරු ආයෙ වෙනස් කරන්නේ නැහැ. එහෙමනේ කිව්වේ. අපි ඇමති මණ්ඩලය සීමා කරනවා උපරිම 30යි. ඒ ඇමති මණ්ඩලය විද්‍යාත්මක පදනමක් මත පිහිටවන්නේ ආයෙ වෙනස් කරන්නේ නැහැ කිව්වා. දැනටමත් ඇමති මණ්ඩලය 4 වතාවක් වෙනස් කළා තියෙනවා. දැන් පහුගිය මහමැතිවරණයෙන් පස්සේ පත් කරපු ඇමතිවරු 4 වතාවක් වෙනස් කරා. ඊයේත් වෙනස් කරා. හිටපු ගමන් ඇමතිවරු පැටව ගහනවා. ඊ අලුත් ඇමතියෙක් පැටව ගැහුවා. තව ඇමති කෙනෙක්ගේ තටු කැපුවා. විෂය මාරු කරා. ඉඩම් එක දැම්ම වෙන තැනකට. ආරක්ෂකයෙක්ගෙන් කෑල්ලක් දැම්ම තව කෙනෙකුට. සුදේශ කටයුත්තක ලංකාවේ පළවෙනි වතාවට සුදේශ කටයුත්තක තියෙන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ඒකේ ලේකම් කමල් ගුණරත්න මහත්තයා. ආරක්ෂක අමාත්‍යාංශයේ සුදේශ කටයුතු එකයි දෙක එකට තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම සේවක මහත්තුරු ඔක්කොම ඉන්නේ කමල් ගුණරත්න අමාත්‍යාංශ ලේකම්ගේ යටතේ. ග්‍රාම සේවක මහත්තුරු කියන්නේ සිවිල් පරිපාලන නිලධාරී. ගමේ සිවිල් සේවයේ වැඩ කරන කට්ටිය. ඒක හමුදා පාලනයක් නෑ. හැබැයි ග්‍රාම සේවක මහත්තුරුන්ට මේ කොරෝනා වෙලාවේ මෙච්චර මැරීගෙන වැඩ කරද්දී තමන්ගේ වෘත්තීය ගැටලු ටික කතා කරන්න අමාත්‍යාංශ ලේකම් අඩුම ගානේ සාකච්ඡාවක්වත් දෙන්නේ නැහැ. එයා ඉන්නේ හමුදා මානසිකත්වයේ, යුද මානසිකත්වයේ. මම වෘත්තීය සමිතිත් එක්ක කතා නැහැ. ග්‍රාම සේවක මහත්තුරුත් එක්ක මගේ කතා නැහැ. එයි මේ හමුදා මානසිකත්වයෙන් ඉන්නේ. ග්‍රාම සේවක මහත්තුරු තමයි මේ කොරෝනා වෙලාවේ සිවිල් පරිපාලනයේ උපරිමයෙන් ගමේ මැදිහත් වෙන්නේ. මේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයේ ප්‍රතිවිපාක. මෙතන විද්‍යාවක් නැහැ. සම්පූර්ණයෙන් තියෙන අවිද්‍යාව. දවසින් දවස ඇමතිවරු වෙනස් වෙනවා, මාරු වෙනවා, අලුත් වෙනවා, විෂය පැටලෙනවා, ගැසට් පිට ගැසට් ගහනවා. එනකොට ආවේ මොකද්ද? විද්‍යාත්මක ඇමති මණ්ඩලය. දැන් කාටද කොහෙන්ද මේක වෙන්නේ? ජනාධිපතිට බලය දීලා තියෙනවා 20 වෙනි සංශෝධනයේ. විශ්ෙන් ගත්ත බලය, ඇමතිවරු පත් කිරීමේ බලය, ඇමතිවරු ඉවත් කිරීමේ බලය, විෂය මාරු කිරීමේ බලය, ඒ සියලු බලතල දැන් තියෙන ජනාධිපති තනි පුද්ගලයා අතේ. එතුමාට ඕන වෙලාවක ඕනේ ඇමති කෙනෙක්ව දොට්ට දාන්නත් පුළුවන්. ඕන ඇමති කෙනෙක්ගේ විෂයක් අරගෙන එහාට මෙහාට මාරු කරන්න පුළුවන්. කට්ටිය ඔක්කොම 3-2 දීලා අත උස්සලා දුන්න පුදලා. අපි කිව්වා ඒ වෙලාවේ ඔය දෙන බලය කවදා හරි ඉස්සෙල්ලම හෙනගෙඩිය පාත් වෙන්නේ ආණ්ඩුව ඇතුළෙම කට්ටියට තමයි කියලා. දැන් මේ පත් වෙන්න පටන් අරන් තියෙන්නේ. පළවෙනි ප්‍රහාරය වැදුනේ විජේදාස රාජපක්ෂට. විධායක ජනාධිපති විශ්ව සංශෝධනය සම්මත කරගන්න දරදී ඇදපු අනේක මෙහෙවර කරපු ආණ්ඩුවේම කට්ටියට දුන්න පාර ඇමතුරු පත් කරද්දී පළවෙනි කණේ පාර. දැන් මේ කණේ පාරවල් පිට දීගෙන යනවා. ඒකට ප්‍රජාතන්ත්‍රවාදයේ බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයේ බාධාවක් නිසා තමයි අර ස්වාධීන කොමිෂන් සභාව හොසි කරලා ඒව ජනාධිපති පත් කරන කොමිසම. දැන් මැතිවරණ කොමිසම කියලා එකක් තියෙනවා. පොලිස් කොමිසම කියලා එකක් තියෙනවා. කවුද පොලිස් කොමිසමේ ඉන්නේ? හිටපු පොලිස්පති චන්ද්‍රාපනාන්දු. උන්නේ තමයි පොලිස් කොමිසමේ සභාපති. පොලිස් කොමිසම කියන්නේ පොලිසියේ සමස්ත නිලධාරීන් ගැන වැඩ කරන හරියට උසාවියක් වගේ. හිටපු පොලිස්පති කෙනෙක් දාන එකම වැරදි. හැබැයි දැම්ම පොලිස්පති චන්ද්‍රපනාන්දු. කවුද මේ චන්ද්‍රපනාන්දු කියන්නේ? නැගෙනහිර පළාතේ ඩීఐජි වෙලා ඉන්න කාලේ ඔය පිල්ලයන්ලව දිනවන්න ඡන්ද මෙහෙයුම් වලට මැදිහත් වෙච්ච ඩීఐජි මහත්තයෙක්. ඒ චෝදනාවට පැමිණිලි දාලා
උසාවියේ නඩු දැම්මා. අන්තිමට 2006 මාර්තු මාසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබුණා. චන්ද්‍රපනාන්දුට විරුද්ධව. ඒ නඩුව මහින්ද රාජපක්ෂ මහත්තයා දැම්මේ. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි පැමිණිලිකරු. පළවෙනි විත්තිකරු චන්ද්‍රපනාන්දු පොලිස්පති. මොකද්ද තීන්දුව? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් චන්ද්‍රපනාන්දු පොලිස්පතිවරයාට දුන්න නියෝගයක් උසාවියෙන් පුද්ගලික සල්ලි වලින් රුපියල් ලක්ෂයක් දඩ ගෙවන්න කියලා. ඒ තමයි ඔය චන්ද්‍රපනාන්දු. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරපු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරපු චූදිතෙක් බවට උසාවියෙන් නම් කරා. එයා තමයි දැන් පත් කරේ පහුගිය දවස්වල අර දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමට. දේශපාලන පරිගැනීම් කොමිසමට පත් කරේ. පස්සේ කාලෙදී මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට ගිහිල්ලා වැටිලා අන්තිමට නැගෙනහිර පළාතේ ඡන්ද මෙහෙවන කැම්පේන් මැනේජර් වුණා ඉලෙක්ෂන් එකේ. දැන් දේශපාලන පරිගැනීම් කොමිටුවේ සමාජිකයා. ඒ විතරක්ද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ හෙට අනිද්දා තියෙනවා සමුළුව. අන්න ඒකට ලබා දෙන්න වාර්තාවක් හදන්න පත් කර කමිටුවක්. ඒ හදපු කමිටුව පත් කරපු කමිටුවේ සමාජිකයා චන්ද්‍රපනාන්දු. මානව හිමිකම් උල්ලංඝනය කරපු හාදෙක් උසාවියෙන් දඬුවම් ලැබිලා පුද්ගලික සල්ලි වලින් රුපියල් ලක්ෂයක් ගෙවන්න කියලා දඬුවමක් ලැබිච්ච හාදෙක්ව දැම්මා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් හදා. ඉතින් මෙහෙම කරාට පිල්ලයන්ට එරෙහිව චෝදනා පත්‍රයට අත්සන් කරේ. දැන් එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිචාරකතුමා. එහෙම තියෙද්දි තමයි ආණ්ඩුව තීරණය කරන්නේ නීතිපතිවරයා දාපු නඩුව ඉල්ලාස් කරගන්න. මේක තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම කියලා එකක් පත් කරලා තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පරිගන්න වැඩේ දැන් පටන් අරන් තියෙනවා. හැම ආණ්ඩුවක්ම මේ සෙල්ලම තමයි කරන්නේ. රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීපාල සිරිසේනලා පහුගිය අවුරුදු 5 දූෂිතව රැක්කා, හොරු රැක්කා, මංකොල්ලකාරව මිනිමරු රැක්කා. ඒ දූෂිතොත් එක්ක දේශපාලන ඩීල් දැම්මා. මහින්දත් එක්ක රනිල් වෙනම ඩීල් දැම්මා. මෛත්‍රීපාල වෙනම ඩීල් දැම්මා. දෙන්න දෙපැත්තෙන් ඩීල් දාලා හොරු ටික රැක්කා. අන්තිම ප්‍රතිඵලය උනේ එක හොරෙක්වත් අල්ලගන්න බැරි වුණා. එක දූෂිතයෙක්වත් අල්ලගන්න බැරි වුණා. ඇයි ඒ? නීතියට උඩින් ගිහිල්ලා ඩීල් දේශපාලනයේ ක්‍රියාත්මක වුණා. ඒකේ ප්‍රතිඵලය උනේ රනිල් මෛත්‍රී පාලනය ඇතුලේ ඇත්ත හොරු ටික, ඇත්ත දූෂිතව වංචා ටික ඒ චෝදනා තිබිච්ච අයට දඬුවම් ලැබුණේ නැහැ. දැන් ඒගොල්ලන්ට ආපහු chance එකක් ආවා. ජනාධිපති බලයත් එක්ක විවස්ථාවේ තියෙන බලය පාවිච්චි කරලා විශේෂ කොමිසමක් පත් කරා. ඒ අනුව තමයි දේශපාලන පරිගැනීම් කියන වචනට මුවා වෙලා කොමිසමක් පත් කරේ. ඒ කොමිසමෙත් ඉන්නවා චන්ද්‍රපනාන්දු වර හිටපු පොලිස්පති. හැදුවා වාර්තාවක්. දැම්ම කැබිනට් මණ්ඩලයට. මොකක්ද ඒ වාර්තාවේ තියෙන්නේ? පහුගිය කාලේ රටේ සිද්ධ වෙච්ච බරපතල මිනීමැරුම්, අපරාධ, හොරකම්, දූෂණ, වංචා කරපු 79 දෙනෙක්ව වහාම නිදොස් කොට නිදහස් කරා. ලයිස්තුව තියෙනවා කවුද? බැසිල් රාජපක්ෂ, යෝසිත රාජපක්ෂ, උදය ගම්මන්පිල, ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග, ඊළඟට පිල්ලයන්, ඔය ඔක්කොගේම ලයිස්තුව තියෙනවා එතන. මේ කුප්‍රකට නඩු විභාග. තව ඒවා තියෙනවා මහාධිකරණයේ අධිචෝදනා බාර දීලා තියෙන. නඩුව යනවා. නඩුව විභාග වෙන ඒවට කියනවා ඒ චෝදනා පත්‍රය පවා ඉල්ලාස් කරගන්න. ගම්මන්පිල කැබිනට් අමාත්‍යවරයෙක් කැබිනට් පත්‍රිකාව වෙනවා කැබිනට් එකට. Tamanට විරුද්ධව තියෙනවා චෝදනාවක්, ඒකට අදාළ නඩුවක්. කවුද නඩුව දැම්මේ? අර ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් බ්‍රයන් සිරික්. ඒක පුද්ගලික නඩුවක්. දේශපාලන පරිගැනීමක් නැහැ. දෙන්න එකට බිස්නස් කරලා ඒ කාලේ මේ කාන්තාවගේ සල්ලි වලට පොල්ලක් තිබ්බා කියලා චෝදනාව. ඒක මූල්‍ය හොරකමක් පිළිබඳ චෝදනාව. ඒක UNP ශ්‍රී ලංකා JVP ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ඕස්ට්‍රේලියානු කාන්තාවත් එක්ක එක බිස්නස් කරලා බිස්නස් එකේ මොකක්ද පටලවගෙන ඒ දූෂිත චෝදනාවට නඩුවක් දැම්මා. නඩුව විභාග වෙන අධිකරණේ.
කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව උදේ ප්‍රභාත් ගම්මන්පිල නැමැත්තාගේ ඒ අහවල් අංකයේ දරන නඩුව ඉල්ලාස් කරගෙන ඔහුව වහාම නිදොස් කොට නිදහස් කරා. ඒ නඩුව පැමිණිල්ල දාපු පැමිණිලිකරුට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. ඒකට අත උස්සනවා ගම්මන්පිල. තමන්ම අත උස්සනවා. තමන්ව නිදහස් කරන්න කියලා එන යෝජනාවට තමන් අත උස්සනවා. ඉතින් මොකටද අපේ රටේ අධිකරණය? මොකටද උසාවි? මහා අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ වැඩක් නැහැ නේ විසිරුවහන දාන්නේ. ඇයි? මේ අධිකරණ වලට ඉහළින් තීන්දුව දෙනවනේ කොමිසම. කොමිසමට කොහෙද එහෙම බලයක්? කොමිසම් වලට එහෙම බලයක් නැහැ. හැබැයි මේ අත්නෝමතික කැල පොලිසිය වගේ කැල උසාවිය වගේ වැඩ කරන මේ කොමිසම කැකිල්ල තීන්දුව දෙනවා. තමන්ම තීන්දුව විභාග කරලා තීන්දුවක් දෙනවා. තමන්ට එරෙහිව තියෙන. ඒකේ තමයි පිල්ලයන්ව නිදහස් කරන්න තියෙන්නේ. මල්වානේ කුප්‍රකට ගෙදර අයිතිකාරයෙක් නැතුව ඉන්නේ උසාවියට අයිතිකාරයෙක් ආවේ නැහැ. කවුරුත් දන්නවා. මොකද්ද තියෙන්නේ නිරීක්ෂණේ නිර්දේශේ අන්න කියනවා නිර්දේශය බැසිල් රාජපක්ෂ ඇතුළු පැමිණිලිකරුවන් වහා නිදොස් කොට නිදහස් කර ඒ මල්වානේ නිවස හදන එක පිළිබඳ පැමිණිල්ල දාපු උපුල් රාමවික්‍රම නැමැත්තාට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න. උපුල් රාමවික්‍රම කියන්නේ අර සමන් රාමවික්‍රම කියන රූපවාහිනී මාධ්‍යවේදියාගේ අයියා. එයා තමයි ගෙදර හදලා තිබුණේ කොන්ත්‍රාත්කාරයා. උපුල් රාමවික්‍රමට සල්ලි දීලා නැහැ හරියට. පළවෙනි වතාවේ කොටසක් දීලා ඊළඟ කොටසේ ගේ හදුවට සල්ලි හම්බෙලා නැහැ. සල්ලි හම්බෙච්ච නැති හින්දා උපුල් රාමවික්‍රම ගිහිල්ලා CID එකට පැමිණිල්ලක් දැම්මා. ඒක තමයි නඩුව. දේශපාලන මණිකණියක් නෙමෙයි. බැසිල් රාජපක්ෂ සල්ලි දුන්නේ නැහැ Tamanට කියලා උපුල් රාමවික්‍රම කියන පුද්ගලයා පොලිසියට පැමිණිල්ලක් කරා මට එන්න තියෙන සල්ලි මම මේ ගෙදර හැදුවේ බැසිල්ගේ ගෙදර ඒ සල්ලි මට හම්බුන්නේ නැහැ කියලා. ඒක තමයි නඩුව. දැන් කියනවා වාර්තාවෙන් කොමිසමෙන් ඒ නඩුවෙන් බැසිල්ව වහාම නිදොස් කොට නිදහස් කරා. ඉතින් මේවා සාධාරණද? දැන් අධිකරණයට ඇඟිලි ගහන්න පටන් ගන්න නේද තියෙන්නේ? රංජන් රාමනායක අධිකරණයට අපහාස කරා කියලා කියනවා. රංජන් රාමනායක වාචිකව අපහාසයක් කරා කියලා නේ කියන්නේ. ඊට වඩා බරගතල ඊට වඩා බරපතල අපහාසයක් තමයි මේ කොමිසම් වාර්තාවෙන් ලිඛිතව කරන්නේ. උසාවියට කරන අපහාසය ඊටාම බරපතලයි. උසාවි වැඩක් නැහැ. නඩුව අහලා ඉවර වෙච්ච ඒවා තියෙනවා. තීන්දුව දීපුවා තියෙනවා. තීන්දුව දීපුවට කියන නැවත ඊට ඉහළ උසාවියක මඩුල්ලක් විසින් මේක සමාලෝචනය කරන්න කියලා තියෙනවා. අරුම පුදුම කොමිසමක්. දැන් මේ කොහාටද රට යන්නේ? 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ මේකටද? හොඳට කල්පනා කරලා බලන්න. පිල්ලයන් නිදහස් කරන්න කියලා ඡන්දෙ දුන්නද? ගම්මන්පිලගේ බ්‍රයන් සෙරික් නඩුවෙන් ගම්මන්පිලව නිදහස් කරන්න කියලා ඡන්දෙ දුන්නද? උදයංග වීරතුංග මිග්ඥානා වලින් යුද්ධ වෙලාවේ හොරකම් කරපෙකින් ඔහුව නිදහස් කරන්න කියලා ඡන්දෙ දුන්නද? නෑ. ඡන්දෙ දීපු අම්මලා තාත්තලා ඡන්දෙ දුන්නේ අනේ රට බේර ගන්න මේ රටපත් වෙලා තියෙන මහා විපතෙන් මේක මුදව ගන්න කියලා දුන්නේ. හැබැයි සිද්ධ වෙලා තියෙන සම්පූර්ණ ඊට හාත්පසින් වෙනස් දෙයක්. නිසා රට දැන් යන්නේ රුයිතෙට. වැරදි පැත්තට යන්නේ. බලාපොරොත්තු වෙච්ච පැත්තට නෙමෙයි යන්නේ. මේ Tamanට ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණාම ව්‍යවස්ථා වෙනස් කරලා හදාගන්න බලයෙන් අධිකරණයේ දේශපාලනීකරණයට ලක් කරලා අධිකරණයේ Tamanට ඕන විදියට හසුරව ගන්න තැත උත්සාහය තමයි මේ තියෙන්නේ. ජයර් ජයවර්ධනලත් කරේ මේක තමයි. අධිකරණයේ විනිශ්චයකාරව Taman පත් කරන නිසාම ඒ ලබා ගන්න තීන්දුව තීරණත් Tamanට ඕන විදිහට ලබා ගන්න තැනට එදා දේශපාලඥයෝ පත් වුණා. පහුගිය කාලේ අන්තම් එක පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙමින් පටන් ගත්තා. නමුත් දැන් නැවත අපෝ 360කින් තිබිච්ච තැනට කැරකෙනවා. ඒතර අධිකරණය මොකටද? අපි දකින්න අධිකරණේ තීන්දුව දෙනවා. පොල් ගෙඩියක් කොරගම් කරපු තරුණයා රුපියල් 120යි පොල් ගෙඩිය වටිනාකම. පොල් ගෙඩිය හොරකම් කරපු චෝදනාව මත තරුණයාට දෙන උසාවියේ දඬුවම රුපියල් ලක්ෂයක් දඩ. නොච්චයාගම ගොවිනියාමක මහත්තයා රජයේ නිලධාරියා බෙදන්න දීපු සල්ලි චෙක් පතක් රුපියල් 30000 කොරකම් කරා වංචා කරා කියලා
දෙනවා අධිකරණයේ තීන්දුවක් අවුරුදු 4ක් බරපතල වැඩ ඇතුව හිරගත කරන්න. අර පැත්තේ කැබිති ගොල්ලෑවෙන් පොලිසිය සාජන් මහත්තයෙක් අත්අඩංගුවට පත් වෙච්ච පුතාව නිදහස් කරන්න කියලා අම්මගෙන් ගත්ත සල්ලි රුපියල් 20000ක් අල්ලස් කොමිසමෙන් අල්ලගත්තත් සාජන් මහත්තයව දැම්ම උසාවියට දුන්න දඬුවම අවුරුදු 3ක් බරපතල වැඩ ඇතුව හිරේ. ජොන්සන් පනාන්දු සම්පකාර සතුස සේවකයෝ 153 දෙනෙක් තමන්ගේ දේශපාලන වැඩවලට සම්බන්ධ කරගත්තා. පාඩු කරා රජයට රුපියල් කෝටි 40ක් චෝදනාව තිබුණා, නඩුව තිබුණා, උසාවියේ තීන්දුව දුන්නා, නිදොස් කොට නිදහස්. සාධාරණද? තමන්ගේ පපුවට තට්ටු කරලා මේක තමයි අද අධිකරණයේ දේශපාලනයේ බීමේ ප්‍රතිපාකි. ඒ නිසා මේ තාත්තේ පිල්ලයන්ලා නිදහස් වෙන්නේ නිකම් නෙමෙයි. උදයංග වීරතුංගලට අප ලැබෙන්නේ නිකම් නෙමෙයි. මේවා පිටුපස්සේ ඉතා පැහැදිලිව මේ අධිකරණ ක්‍රියාවලිය දේශපාලන ලක්වීම පේන්න තියෙනවා. නිසා මේක වෙනස් කරන්න ඕනි. මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒව හරියට තේරුම් අරගෙන ඒවා පිළිබඳ සවිඥානික මැදිහත් වීමක් තිබ්බොත් විතරයි. අද එක පැත්තකින් බලහත්කාරය පාවිච්චි කරනවා. බලහත්කාරය පාවිච්චි කරන එකේ සීමාවක් තියෙන, උපරිමයට යන්න බෑ. ඒ වගේ වෙලාවට තමයි ජාතිවාදය උස්සන්නේ. දැන් තමුන්නාසලා දන්නවා පහුගිය ඡන්දේ වැඩි හරියක් ඡන්ද වෙනස් වුණේ ජාතිවාදයත් එක්ක තමයි. මේ ඇති කරා මුස්ලිම් අයට විරුද්ධ මතේ. යන්න එපා මුස්ලිම් කඩේට, ගන්න එපා මුස්ලිම් එකාගේ කඩෙන් බඩු, වඳ කොත්තු, වඳ සත්කම්, වඳ පෙති, පැතුරුව හැමතැනම ජාතිවාදය, අවුස්සුව ගිනි දැල්ල. ඊට පස්සේ ඇති කරා මහ බීතියක්, මුස්ලිම් විරෝධයක්, තනි සිංහල ආණ්ඩුවක්, තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා හැදුවා මතයක්. ඒ වෙලාවේ රටේ ජනතාව බහුතරයක් ඒකට අහු වුණා. ඊට පස්සේ මොකද උනේ? 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරද්දී කිසි හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව රවුෆ් හකීම්ගේ, රිසාද් බදුදීන්ගේ අර මුස්ලිම් දේශපාලන පක්ෂ දෙකේම മന്ത്രിවරුන්ගේ ඡන්ද ටික ඔක්කොම ගත්තා. දැන් මේ മന്ത്രിවරු එළියට ඇවිල්ලා කියනවා මොකද්ද? අපිට භූම දානය කරන්න අවසර දෙනවා කියලා පොරොන්දු වුණා. ඒ හින්දා තමයි අපි ඡන්ද දුන්නේ 20ට කියලා. මෙහෙ ගෙනියනවා මුස්ලිම් විරෝධී මතය, වඳ කොත්තු, වඳ සත්කම් යන්න එපා කඩේට කියලා. අර ඒ ඡන්ද ටික ගන්නකොට දෙනවා පොරොන්දු භූම දාන්නට අවසර දෙන්න. දැන් മന്ത്രിවරු එළියට ඇවිල්ලා කිව්ව නේද දවස් 3කට කලින්? පේනව නේද දේශපාලන ගේම් යන විදිහ? මේක තමයි ඇත්ත, තිත්ත ඇත්ත. මොකද්ද මේ කරන්නේ? පාලකයට පාලනය වෙනුවෙන්, පැවැත්ම වෙනුවෙන් මිනිස්සු රවට්ට ගන්න ඕනි වුණාම, මිනිස්සු අවුස්ස ගන්න ඕනි වුණාම ජාතිවාදී අවුස්සනවා. ඉතින් දානවා තුරුම්බුව. වලලනවද පුච්චනවද? ආදාහනේද භූම දානේද? ඉතින් අපේ ගම්වල තාත්තලා අයියලා අක්කලා හවසට ගිහිල්ලා මල ගෙදර රැලි වෙනකම් බුලත් පිට කවකා හප චුයින්ගම් එක වගේ හපනවා. මොකද්ද? භූම දානේද වල දානවා? භූම දානේද පුච්චනවා? ඉතින් මල ගෙදරදී, බණ ගෙදරදී, මගුල් ගෙදරදී, හන්දිය ත්‍රිවිල් පාක් එකේ, ඔෆිස් එකේ, කොමුරේ, පොල්වත්තේ හැමතැනම සංවාදේ මේක. මොකද්ද සංවාදේ? භූම දානේද ආදාහනේද? ඒක අපි ජාතිවාදයේ තොරම්බල් කරනවා. අවුරුද්දක් යනවා ගෙදර පොඩි එකා ඉස්කෝලේ ගියේ නැහැ. ඩේටා නැහැ. සිග්නල් නැහැ. ඩේටා තිබ්බත් ගන්න සල්ලි නැහැ. පොඩි එකාගේ අධ්‍යාපනයේ අවුරුද්දක් නාස්ති වෙලා. ඒ ගැන විවාද නැහැ. මල ගෙදර ගිහිල්ලා කතා කරපන්කෝ ඒක නැහැ. ඒක කතා කරන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නේ යට ගහනවා. ඒ වෙනුවට වෙන දෙයක් කතා කරනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? දැන් මේකට උත්තරේ කොරෝනා වසංගතේ එනවා. ආපු ගමන් දැම්මා ජයසුමන ඇමතිවරයා මොකද්ද? හොඳම බෙහෙත සුදර්ශන පැණි. ඉස්සෙල්ලාම දැම්මේ සුදර්ශන පැණි. කට්ටිය පොලිමේ ගිහිල්ලා බිව්වේ ඒක. ඊට පස්සේ දොස්තර මහත්තුරු කිව්වා මේක මොකද්ද මේ කියලා. අකුල ගත්තා ඒක. පස්සේ දැම්මික පැණිය. ඔක්කොම ගිහිල්ලා ධම්මික පැණිය පොරකාගෙන බිව්වා. ඉස්සෙල්ලාම മന്ത്രിවරු ගිහිල්ලා බිව්වනේ ධම්මික පැණිය. ඒ රටේම හැදුවා ධම්මික පැණිය මතවාදී, සංවාදී. අන්තිමට ධම්මික පැණියත් ඇතුණාම
දැම්ම අනුරාධපුර ඥානක්කගේ නූල. අර රතු පාට බඳින නූල. ඉතින් කට්ටිය ඔක්කොම එක්ක සුදර්ශන පැණියේ, එක්ක නැත්තම් ධම්මික පැණියේ, එහෙම නැත්තම් ඥානක්කගේ සූත්‍රේ මේ මිත්‍යාවේ ගොදුරු වෙනවා. ඇත්ත ප්‍රශ්නේ යට යනවා. පොඩි එකා සිස්සොත් පාස් වෙලා ඉස්කෝලයක් නැහැ. ලකුණු 194ක් කරගත්තත් යන්න තැනක් නැහැ. අනේ අම්මලා තාත්තලා දැන් දුක් විඳිනවා. පොඩි එකාගේ සීන ඉවරයි. කප්පාදු කරලා ලකුණු මට්ටම් වැඩි කරලා ඉස්කෝල ටික කප්පාදු කළා. උසස් පෙළ ජීව විද්‍යාවේ වෛද්‍යවරයෙක් වෙන්න සීනමවපු දරුවා. තාක්ෂණ විෂය හදාරලා විභාගේ පාස් වෙච්ච ඉංජිනේරුවෙක් වෙන්න සීනමවපු දරුවා. විශ්වවිද්‍යාලයට යන්න බැරුව මහපාරේ උද්ඝෝෂණේ තාම උත්තරයක් නැහැ. ඒ ඔක්කොම යට ගහලා ගේනවා භූමදානේද ආදානේද. ඒ ඔක්කොම යට ගහලා ගේනවා මිත්‍යාව. මිත්‍යාවෙන් ජාතිවාදයෙන් ඇත්ත ප්‍රශ්න යට ගහනවා. ඒ නිසා මේ තාත්තේ අපි හැමදාම මේක හරියට තේරුම් ගන්න ඕනි. 1950 දශකයේ ඉඳලා හැම ආණ්ඩුවක්ම හැම පාලකයෙක්ම හැමදාම කරේ මේක තමයි. බලය පවත්වාගෙන යන්න, බලය ගන්න ජාතිවාදයේ මිත්‍යාව පාවිච්චි කරනවා. අපිව රවට්ටනවා. අපි ජාතිවාදී උගුලේ හිර කරනවා. හිර කරලා අපේ හැංගීම් මවුස්සනවා. හැංගීම් මවුස්සලා අපේ ඇත්ත ප්‍රශ්න යට ගහනවා. අදත් මේ සිද්ධ කරන්න යන්නේ ඒකයි. ඒ නිසා ඒ මුලාවට අහු වෙන්න එපා. ඇත්ත ප්‍රශ්නෙට අපි මුණ දෙමු. රටේ ඇත්ත ප්‍රශ්නේ ආර්ථිකයේ ප්‍රශ්නේ. මේ තියෙන පදනමේ ප්‍රශ්නේ. ඒක කඩන් වැටලා තියෙන්නේ. ඒක ගොඩ ගන්නේ නැතුව ගොඩ ගන්න බෑ රට. ගයක් හදද්දී ගෙදර අත්තිවාරම හරියට අපි දාගන්න ඕනි. අත්තිවාරම දුර්වල නම් ඒ මත හදන බිත්ති වහල ඒ සියල්ලම දුර්වලයි කඩාගෙන වැටෙනවා. දැන් මේ තියෙන මේ ප්‍රශ්නේ. ඒ නිසා රටේ ආර්ථික ස්වාධීනත්වය ඇති කරන්න, රටේ ස්වෛරීභාවය ඇති කරන්න නම් මේ සියලු දේ වෙනස් කරන්න ඕනි නම් අපි කොතෙන්ටද යන්න ඕනි? නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකයකට යන්න ඕනි. නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකයකින් පමණයි මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකය ඇතුලේ ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව බෙදලා යන සමාජ ක්‍රමයක් ස්වභාවිකවම ඇති කරන්න ඕනේ. ඒ සාධාරණව බෙදලා යන සමාජ ක්‍රමයක් ඇතුලේ නීතියේ සාධාරණත්වය සමානටම එක හා සමානයි. නීති ආධිපත්‍ය හරියට ක්‍රියාත්මක වෙනවා. බලපුලුවන්කාරයට එක විදිහක්, නැති බැරි මිනිහට තව විදිහක් නෙමෙයි. 225ට විතරක් වැක්සින් එක, සාමාන්‍ය ජනතාවට අන්තිමට වැක්සින් එක එහෙම නෙමෙයි. හැමෝටම 2 කෝටි දශලක්ෂයකටම සමානව සාධාරණ වැක්සින් එක. අන්න එතෙන්ට යන සමාජ ක්‍රමයක් අපිට ඕනි. ඒක තමයි යුක්ති සහගත සමාජය. පොල් ගෙඩිය කොරගම් කරපු තරුණයාට ලක්ෂයක දඩයක් දෙද්දි කෝටි 40ක් කොරගම් කරපු ඇමතියට නිදොස් කොට නිදහස් කරලා කරනවා කියන තීන්දුව නෙමෙයි අපිට ඕනි. දෙන්නටම එක සමාන නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ ආර්ථිකය තුල සැබෑ පරිවර්තනයක් කරොත් විතරයි. ඒ ආර්ථිකය තුල සැබෑ පරිවර්තනය කරන්න අපිට ශක්තිය තියෙනවා. රටට ශක්තිය තියෙනවා. අපි ගත්තොත් මේ කොරෝනා වසංගතයේ හමුවේ අර මහජන චීන සමූහ ආණ්ඩුව කොරෝනා ඇති වුණත් චීනේ වුහාන් ප්‍රාන්තයෙන් තමයි කොරෝනා පටන් ගත්තේ. හැබැයි චීනයේ ආර්ථිකයේ බරපතල වැටීමකට ලක් වුණේ නැහැ. 2019 ආර්ථික වර්ධන වේගය 6.1යි. 2020 ආර්ථික වර්ධන වේගය 5.8යි. මෙච්චර කොරෝනා හැදිලා මිලියන ගානකට වැක්සින් එක ගහලත් චීන ආර්ථිකයේ වැටුනේ 0.3කින් විතරයි. අද අපේ රටේ ආර්ථිකය කොහොමද වැටිල්ල? ඍණ 16.3යි. කොරෝනා චීනයට වගේ හැදිලත් නැහැ. වියට්නාමේ ඒ සමාජවාදී ආර්ථිකය ඇතුලේ නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකය ඇතුලේ ආර්ථික වර්ධන වේගය 22.3යි. හොඳට කල්පනා කරලා බලන්න. මහජන චීනය අද ලෝකයේ කුෂිකාර්මිකත්වයෙන් ඉහළට යනවා. කාර්මික නිෂ්පාදනයෙන් ඉහළට යනවා. අපේ ගෙවල් වල පොඩි උන් සෙල්ලම් කරන ටෙලිබයා, රේසින් කාර් එක, බෝනික්කා, සරුංගලේ හැමදේම චීන හදලා එවන්නේ. ඉදිකට්ට, පැන්සල, පෑන, වරාය, ගුවන්තොටුපළ, අධිවේගී පාරවල් ඔක්කොම චීන හදන්නේ. අපි ඉතිහාසයේ මහා වැව් හදපු, මහා දාග බැදපු, සීගිරි ගල් පර්වතයේ මුදුන්ටත් වතුර ටික අරන් ගියපු ඉතිහාසයකට උරුමකම් කියන අපේ මුතුන් මිත්තෝ හිටපු රට අද මේ ලෝකේ රටවල් ඉස්සරහා හිඟන්න බවට පත් වෙලා තියෙන්නේ. මේ රට හදන්න බැරි රටක් නෙමෙයි. මේක හදන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ ඒ සඳහා වෙච්ච දේශපාලන නායකත්වය, දේශපාලන කැපකිරීම. ඒ දේශපාලන මැදිහත් වීම, නායකත්වය, කැපකිරීම තියෙනවා නම් මේක වෙනස් කරන්න පුළුවන් අම්මේ තාත්තේ. අපි UNP වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන්, JVP වෙන්න පුළුවන්. මොන පක්ෂයට අපි ඡන්ද දීලා තිබුණත් අනාගතය පිළිබඳ අපි හරියට හිතමු. අනාගතය ගැන අපි අලුත් විදියට හිතමු. එහෙම හිතුවොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. නූතන પરම්පරාව වෙනුවෙන් අපි අනාගතය ගොඩනගමු.
ඒ වෙනුවෙන් අපි අපවෙමු කැපවෙමු. අද තරුණ පරම්පරාවේ ආකල්ප වෙනස්. අද තරුණ පරම්පරාවේ ආදර්ශයන් වෙනස්. ඔබ දැක්ක සිරස ලක්ෂපති වැඩසටහනේ අර ගාල්ලේ සුක්‍රා මුනවර් කියන දරිය අවුරුදු 17යි වයස. ඒ වැඩසටහනට ඇවිල්ලා ඇය කොහොමද උත්තර දුන්නේ? ඇයගේ හසල දැනුම, සාහිත්‍ය, විද්‍යාව, ඉතිහාසය, ඒ සමස්තය පිළිබඳ ඇය පෙන්නපු මහා විචක්ෂණ දැනුම. ඒ තුල විතරක් නෙමෙයි ඇය ඉදිරිපත් කරපු දෘෂ්ටිවාදය. ඇය කිව්වේ බෙදිලා වෙංගලා හිටියොත් අපේ රටට ඉස්සරහට යන්න බෑ. ශ්‍රී ලාංකිකව විදිහට අපි ඉස්සරහට යන්න ඕනි. ඒක තමයි රටක් විදිහට අපි ඉන්න ඕනි තැන. අපේ ජාතික උරුමයන් අපි රකින්න ඕනි. අපේ ගම විතරක් නෙමෙයි, අපේ රට විතරක් නෙමෙයි, මේ මහා මුළු ලෝකෙම අපි රකින්න ඕනි. ඇය අන්තිමට කිව්වේ ආතර්ශ්‍රී ක්ලාක් ලියපු පොතේ තියෙන්නේ මේ ලෝකයෙන් එළියට ගිය ඒ විද්‍යාඥයන් ඉහළ අභ්‍යවකාශයේ ඉඳලා ලෝක ගෝලය දිහා බලලා මේ ලෝක ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ලෝක ගෝලයේ උෂ්ණත්වය වැඩි වීම නිසා ග්ලැසියර් දිය වෙනවා. ලෝකේ විනාශ වෙමින් යනවා. අන්නේ විද්‍යාඥයෝ ලෝක ගෝලයෙන් එළියට ගිහිල්ලා කල්පනා කරේ සමස්ත ලෝකයම බේරගන්නේ කොහොමද? මේ පරිසරයෙන් විනාශ වෙන ලෝක ගෝලය ආරක්ෂා කරන්නේ කොහොමද? ඒක දේශාභිමානය නෙමෙයි. ඒකට කියන වචනේ පරිසමාප්ත වූ අර්ථයේම වචනේ තමයි ලෝකාභිමානය. ඇය සුක්‍රා මුනවර් ලංකාවේ දේශපාලනයට විතරක් නෙමෙයි, ලංකාවේ සිංහල භාෂාවේ ශබ්දකෝෂයට, පාරිභාෂික ශබ්දකෝෂයට අලුත් වචනයක් එකතු කරා ලෝකාභිමානය. මුළු සමස්ත ලෝකයේ පිළිබඳ ආදරය කිරීම. ඒක තමයි සැබෑ සමාජවාදියෙක්ගේ, සැබෑ කොමියුනිස්ට්වාදියෙක්ගේ අවසාන දර්ශනයේ දෘෂ්ටිවාදය. අපි සමාජවාදයෙන් ඔබට ගිහිල්ලා කොමියුනිස්ට් ක්‍රමයට යනකොට මිනිසා අතර ගැටුම් අහෝසි කරලා යුතුයි. ජාති කුල ආගම් ભેද අනුව අපි එකිනෙකා මරා ගන්නවා, කොටා ගන්නවා. උතුර නැගෙනහිර කියලා වෙන් කරගන්න හදනවා. එහෙම නැත්නම් මුස්ලිම් සිංහල දෙමළ කියලා වෙන් කරගන්න හදනවා. මිනිස්සු යන කොටා ගන්නවා. මේ ක්‍රමේ වෙනස් කරලා මිනිස්සු යන කොටා ගැනීම නතර කරලා මිනිසා සහ පරිසරය අතර ගැටුමට යන්න ඕනි. මේ ගහකොළ සතා සිව්පාවා මිනිසාට හිතකර විදිහට කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ? ගම් වතුර ගලනවා, මහා දැවැන්ත නියඟයන් එනවා. ඒවා වෙනස් කරන්න අපි කොහොමද මේ ලෝක ගෝලය පරිසරය වෙනස් කරන්නේ? මිනිසාගේ විද්‍යාවේ දැනුම යොදවන්න ඕනි පරිසරයේ මිනිසාට හිතකර විදිහට. අන්න ඒක තමයි කොමියුනිස්ට් ක්‍රමේ, සමාජ ක්‍රමේ තියෙන ඒ දැක්ම, දෘෂ්ටිය. සුක්‍රා මුනවර් තමන්ගේ භාෂාවෙන් සරලව කිව්වේ ඒක තමයි ලෝකාභිමානය. පරිසරයේ මේ ලෝක ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට ලෝකේ විනාශ වෙනවා. ඒක බේරගන්න අපි මැදිහත් වෙන්න ඕනේ කියන එක. ඒක තමයි අපේ දෘෂ්ටිය. ඒ නිසා අපි යන්න ඕනේ අන්නේ නූතන පරම්පරාවේ දෘෂ්ටිවාදයත් එක්ක. ඒක තමයි අලුත් පරම්පරාවේ දැක්ම. ඒ නිසා මේ තාත්තේ අපේ හනමිටි අදහස් අපි බිමින් තියමු. කැපුවත් කොළ පාට, කැපුවත් නිල් පාට, අපි පරම්පරාවෙන් ශ්‍රී ලංකා පරම්පරාවෙන් UNP කියන පරණ හනමිටි ඒ කුණු අදහස් ටික පැත්තකින් තියමු. අපි අලුත් වෙමු, අපි වෙනස් වෙමු, අපි අලුත් ලෝකය දිශාවට හැරෙමු. ඇත්ත සෞභාග්‍යයට යන්න පුළුවන් වෙන්නේ එතනින්. බොරු ඊනියා සෞභාග්‍ය නෙමෙයි, වචනේ පරිසාපාප්ත අර්ථයෙන්ම සෞභාග්‍යයට යන්න පුළුවන්. ඒ නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච සාධාරණත්ව සමාජයක් ගොඩනැගීමෙන් පමණයි. ඒක තමයි අද අපි ඉස්සරහට තියෙන අභියෝගය. ඒ සඳහා වෙච්ච හොඳම තත්ත්වය දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ පාලකයන්ට බැහැයි කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. අවුරුදු 73ක් තිස්සේ රට පාලනය කරපු හැම පාලකයෙක්ම, හැම ආණ්ඩුවක්ම තමන්ගේ අසමත්කම පෙන්නලා ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා නැවතත් ඒකට අපි රැවටෙන්න ඕනි නෑ. නැවතත් පරාද වෙන්න ඕනි නෑ. අපි දිනන්න ඕනි. අපි දිනනවා කියන්නේ මොකද්ද? පාලකයෝ පුද්ගලයෝ ජයග්‍රහණය කරනවා කියන එක නෙමෙයි, ජනතාව ජයග්‍රහණය කරනවා කියන එක. ඒ නිසා කමක් නෑ 2019 දී වරදින්න ඇති, අතපසු වෙන්න ඇති. ඒ වෙලාවේ අතපසු වීමෙන් පෙරදුනා. ඒ පෙරදීම දැන් පසුබට වීමක් කරගන්න එපා. ඒක පසුතැවිල්ලක් කරගන්න එපා. අපි ඉතිහාසයේ අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගමු. ඒ පාඩම් තුලින් අපි අනාගතේ නිවැරදි කරගමු. අන්න ඒ වෙනුවෙන් අපි අනාගතයේ දිසා හොඳ දෘෂ්ටියකින් බලමු. මේ ඇවිල්ලා තියෙන විවෘත මනසකින් ඒ දෙස බලන්න හොඳම කාලය. ඒ නිසා මේ තාත්තේ අපි දැන් වෙනස් වෙමු. පරාද වෙන්න ඕනේ නෑ. ජයග්‍රහණය කරන්න පුළුවන් තැනකට යමු. අනාගතය ජනතාවගේ අනාගතයක් බවට පත් කරමු. ස්ථිරසාර ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක්, සැලසුම් සහගත ආර්ථිකයක් ගොඩනගන තැනකට යමු. ඉන්ද්‍රජාලික පුද්ගලයන්ගෙන් නෙමෙයි, රට හදන ප්‍රතිපත්තියකින් මේ රට වෙනස් කරන තැනට යමු. ඒ සඳහා වෙච්ච හොඳම කාලය දැන් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා වෙච්ච දේශපාලන නායකත්වය මඟ පෙන්වීම කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් මේ ගමන යන්න
ඔබ සියලු දෙනාත් එක්ක එකට අත්වල බැඳ ගන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි අප වෙනවා කැප වෙනවා ආදර්ශෙන් අපි නායකත්වය දෙනවා එකතු වෙන්න ඒ වෙනුවෙන් සංවිධානය වෙන්න ඒ වෙනුවෙන් ශක්තිමත් වෙන්න ඒ වෙනුවෙන් ධෛර්යමත් වෙන්න වෙනුවෙන් ඒ වෙනුවෙන්ම අප වෙන්න කැප වෙන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වීරිය ප්‍රඥාව ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමුගන්නවා